අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා නවීකරණ ගැන. මේ සුපුරුදු විදිහටම අපි අදත් ඒ කියන්නේ මේකේ දැන් අද නම් අර ප්‍රශ්න ප්ලේ කරන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න 22 කරනවා විනාඩියක් දෙනවා ඔයාලා උත්තර ලියන්න. අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නට උත්තර සාකච්ඡා කරගෙන යන්න. කියන්නේ කොලයක් අරගෙන ඔයාලා උත්තර ලියන්න. ප්‍රශ්න ලියලා ඒකම ඒකේ උත්තරේ අද දවසේ කතා කරගෙන යනවා අපි. මෙතන ඉඳලා ප්‍රශ්න ටික යනවා. 2007 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා 5E ආකෘතිය භාවිත කිරීමට උපදෙස් දී ඇත. මෙහි 5E යනුවෙන් හඳුන්වනු ලබන අංග මොනවාද? හරි නේද? මේකේ එතකොට 5E කියන්නේ මොනවද? 5E ගැන උත්තර ලියපු කෙනෙක් කියනවද මොනවද ලියුවේ කියලා? मैडम ඔව්. नियुक्तिकरणය engagement गवेषणය exploration විවරණය explanation විස්තරණය elaboration ඇගීම evaluation හරියට හරි. මේ දැන් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. මේ ලියා ගන්න බැරි වුණ කට්ටිය ඉන්නවනම් මේක මම කොහොමද ටියුට් එක ලෙවනවා. ඊළඟ ප්‍රශ්නෙට ශ්‍රී ලංකාවේ විවෘත පාසල් සංකල්පය ක්‍රියාත්මක කරනු ලබන ආයතනය කුමක්ද? එහි ඉලක්ක කණ්ඩායම් කවරේද? ප්‍රශ්න දෙකක් තියෙනවා. විවෘත පාසල් සංකල්පය ක්‍රියාත්මක කරන්න මොන ආයතනයෙන්ද? මේක ගැන අහලා තියෙනවද? විවෘත පාසල් ගැන එතකොට මේක පවත්වාගෙන යන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින්. එතකොට මේක ආරම්භ කරන්න හේතු වෙලා තියෙන්නේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට. එතකොට ඒගොල්ලෝ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මූලික වෙලා තමයි ඒ කියන්නේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමේ අවශ්‍යතාවය මුල් කරගෙන තමයි මේ විවෘත පාසල් ක්‍රමය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යෝජිත අධ්‍යාපනික අවස්ථා ලබා ගන්න බැරි වෙන අයට තෘතීය අධ්‍යාපනය සපුරලා ඒ මගින් වෘත්තීය අවස්ථා ලබා ගැනීමට ඒ වගේම රැකියාව ලබා ගැනීමටයි තම රැකියාව සාර්ථක කර ගැනීමට තමයි මේ විවෘත පාසල් ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට වෘත්තියක් ඉලක්ක කරගෙන තමයි මේ විවෘත පාසල් බිහි කරලා තියෙන්නේ. එතකොට excuse me madam ඔව්. madam එතකොට මේ විවෘත පාසල් ක්‍රමය කියලා කියන්නේ මේක මොන හරි ආයතනයක් විදිහට අනු කොටසක් විදිහට යම්කිසි තැනක තියෙන එකක්ද? මේ ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත් වෙලා තමයි මේ පාඨමාලා කරන්නේ. මට හිතෙන්නේ මේකට උදාහරණ වෙන්නේ ඔය දැන් අපිට තියෙනවා ටීචර්ස්ලාට B.Ed පාඨමාලාව එහෙම කරන්නේ. එතකොට දුරස්ථ අධ්‍යාපනයත් එක්කනේ යන්නේ. අන්න ඒක තමයි මේ මෙතනින් මේගොල්ලෝ මේ අදහස් කරන්නේ. එතකොට රැකියාව සාර්ථක කරගන්න ඒ වගේ වැඩසටහන් මේගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. මේක ගැන වැඩි විස්තර මම ඔයාලට එවනවා නෝට් එකක් වෙනවා හදලා තියෙන්නේ. එතකොට එක එක රටවල් මේක භාවිතා කරපු හැටි ඒව ගැන මේ විස්තර තියෙනවා. මේක ඉවර වෙලා අපි ඒක ගැන කතා කරමු. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෑතකදී හඳුන්වා දෙන ලද තාක්ෂණ විද්‍යා විෂය ධාරාව යටතේ අපොස උසස් පෙළ ශිෂ්‍යයෙකු විසින් හැදෑරිය යුතු විෂයයන් මොනවාද? අද මේ කතා කරන සියලු ප්‍රශ්න විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වලා තියෙන විභාග වලින්. එතකොට අධ්‍යාපන ප්‍රතිපත්ති නවීකරණ ඒ වගේ දීපු ප්‍රශ්නව තමයි මේ අරගෙන කරන්නේ. එතකොට මේ වගේ يعني මේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න රටාවක් තමයි මේ තියෙන්නේ. හරිනේ. මොකද්ද මේකට අයිති වෙන විෂයන් මොනවද? විෂයන් කීයක් එනවද? madam මේකේ මේ තාක්ෂණ SFT විෂය අනිවාර්යයි. එතකොට තාක්ෂණ වේදයේ කොටස් දෙකක් තියෙනවා මේ ඉංජිනේරු තාක්ෂණ වේදයයි ජෛව පද්ධති තාක්ෂණ වේදයයි. හරි. ඒකෙදි SFT එක්ක ET ඊළඟට SFT එක්ක BST ඊට අමතරව ඇග්‍රි හරි IT හරි තවත් මේ විෂය ධාරාවන් කීපයක්ම තියෙනවා තෝරගන්න පුළුවන්. පුළුවන් වෙන විදිහට. මේකට අදාළ චක්‍රලේඛය මතකයිද? අපි කතා කළේ 2013යි මට අංකෙ මතක නැහැ මම ෂෙයා කරන්න මෙතන මට ස්ක්‍රීන් එකත් එක්ක ආයෙ ගන්නම හරි මේ චක්‍රලේඛෙන් ගත්තේ 2013 තමයි මේ විෂය ධාරාව හඳුන්වලා දුන්නේ. එතකොට 2014 එතකොට ඒ වර්ෂවල තමයි මේක ආරම්භ වුණේ. එතකොට මේ තාක්ෂණ වේදයේ විෂය ධාරා දෙකක් යනවා. ඉංජිනේරු තාක්ෂණ වේදයයි අපි ET කියලා කියනවා. අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ BST කියලා යනවා. එතකොට මේ දරුවෙකුට මේ දෙකෙන් මේ දෙක තමයි ධාරා දෙක විදිහට යන්නේ. අපොස උසස් පෙළ 6 වෙනි විෂය ධාරාව විදිහට තමයි මේ තාක්ෂණ විෂය ධාරාව අඳුන්වලා දුන්නේ. එතකොට මේ විෂයන් එතකොට මේ තමන් කරන විෂය අනුව මේ දෙකෙන් එකක් තෝර ගන්නවා. ඊට පස්සේ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව SFT කියලා කියන්නේ මේකට. එතකොට ඒක අනිවාර්යෙන් පොදුවේ
මේ විෂය ධාරා දෙකේම දරුවෝ හඳුන්වන්න හදාරන්න ඕනේ. ඊට අමතරව තුන්වෙනි විෂය විදිහට මෙන්න මෙතන මේ දක්වලා තියෙන විෂය කාණ්ඩ වලින් එකක් තමයි තෝරගන්න ඕනේ. එතකොට ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, sannivedana හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා sannivedana තාක්ෂණය, චිත්‍ර කලාව, ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය මේ ආදී ඕනම විෂයක් තුන්වෙනි විෂය ධාරාව විදිහට මේ දරුවන්ට හදාරන්න පුළුවන්. මේකේ අමතර ප්‍රශ්නයක් අහන්නම්. අපි කලින් දවසක කතා කළා O level විභාගේ ගණිතයේ අසමත් වෙච්ච දරුවෙකුට හදාරන්න පුළුවන් විෂය ධාරා ගැන. එතකොට මේ විෂය ධාරා දෙකෙන් කොයි විෂය ධාරාවටද ඒ දරුවන්ට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙන්නේ? ජෛව පද්ධති තාක්ෂණ වේදේ. අන්න හරියි. ඒකට හේතුව තමයි මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන කොටසට අර ගණිතයේ තියෙන නිසා ගණිතය අසමත් දරුවෙකුට හදාරන්න ටිකක් ඒක අසීරුයි. ඒක නිසා ඒකට අවස්ථාව නැහැ. ජෛව පද්ධති තාක්ෂණ වේදේට අවස්ථාව ලැබිලා තියෙනවා ගණිතය අසමත් වුණත් යන්න. ඊළඟ ප්‍රශ්නේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ළමයෙකු වශයෙන් සැලකනු ලබන වයස් සීමාව කුමක්ද? එම ප්‍රඥප්තිය කෙටුම්පත් කරන ලද්දේ කුමන වර්ෂයේද? මේකට නම් ලියන්න කාලයක් දෙන්නේ නැහැ. මෙහෙමම කතා කරමු. මේ සතිය අපි කතා කරන්නේ ළමයෙකු කියන්නේ අවුරුදු කීයට වඩා අඩු දරු ළමයිද? 18ට. 18ට වඩා අඩු දරුවෝ තමයි. එතකොට මේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සකස් කරලා තියෙන්නේ කොයි ආයතනයෙන්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි මේවට මැදිහත් වෙලා තියෙන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ විශ්ව ළමා සම්මුතියේ තමයි මේ තියෙන්නේ. එතකොට අවුරුදු 18ට අඩු සෑම කෙනෙක්ම ළමයෙක් ලෙස සැලකනවා. ඒ වගේම තමයි මේ ප්‍රඥප්තියේ තියෙන සියලු අයිතිවාසිකම් මේ දරුවන්ට හිමි වෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. එතකොට මේක කෙටුම්පත් කරන වර්ෂය තමයි අහලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේකේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේදී තමයි මේ ප්‍රඥප්තිය හැදුවේ. එතකොට මේකේ 1979 තමයි ළමා අයිතිවාසිකම් වර්ෂය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා 89 නොවැම්බර් 20 දින තමයි මේ ප්‍රඥප්තිය සකස් කරලා ඒක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාව මේකට අත්සන් කළ අවුරුද්ද මතකයිද? मैडम 1990 1990 අන්න හරි 1990 තමයි ශ්‍රී ලංකාව මේකට මේ සම්බන්ධ වුණේ. එතකොට දැනටත් අපි ළමා අයිතිවාසිකම් පිළිබඳ කතා කරනකොට අනිවාර්යයෙන් මේ ප්‍රඥප්තිය මූලික කරගෙන තමයි මේ පිළිබඳව කතා කරන්නේ. 6 වෙනි එක. මේකට උත්තරේ ලියන්න. තොරතුරු තාක්ෂණ විෂය පාසල් වලට හඳුන්වා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් මෑතකදී ගෙන ඇති පියවර කවරේද? මේකට දාන්න සියලුම ටික ලියන්න. මේ 2018 චක්‍රලේඛයෙන් 6 වසර වෙන් නොකළ කාලච්ඡේදය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට වෙන් කළා. ඒ වගේම මහින්දෝදය විද්‍යාගාර ඇති කළා. එතකොට මේ ඒකේ පරිගණක 40ක් තියෙන පරිගණක ඒකකයක් තමයි පාසල් වලට ලබලා දුන්නේ. එතකොට අර කිව්වා වගේ අපසුසස් පෙළ විෂය ධාරාවට තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය මේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ජිට් එක අඳුන්ලා දුන්නා. ඒ වගේම තමයි තාක්ෂණ විෂය ධාරාවට දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ ඒකෙත් අර තෝරා ගන්න විෂයක් විදිහටත් තොරතුරු තාක්ෂණය ඇතුළත් කරලා තියෙනවා. ඒකට ළමයින්ට තොරතුරු තාක්ෂණ විෂය හදාරන්න තියෙන අවස්ථා වැඩි කරලා තියෙනවා. ඒකට ওই ටික තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අර මේ මොකද්ද ස්මාර්ට් ක්ලාස්රූම් කියලා හදලත් ඒවටත් ඔය මේ නවීන ක්‍රම භාවිතා කරලා දාලා තියෙන. ඒකට තාක්ෂණ විෂයට යන්නේ අර ටික තමයි. ඒකට තාක්ෂණ භාවිතා කරමින් යන ඒවට තමයි අර ටැබ්ලට් පරිගණකයි මේ ස්මාර්ට් ක්ලාස්රූම් මේ වගේ දේවල් අපිට ගන්න වෙන්නේ. මේ විෂය පාසල් වලට අඳුන්ලා දෙන්න ගන්න තියෙන්නේ අර අපි කතා කළ වෙන් නොකළ කාලච්ඡේදය ගැනයි ඒ ලෙවල් වල ජිට් එකයි තාක්ෂණ වේදේ විෂය ධාරාවට තෝරා ගන්න පුළුවන් විෂයක් විදිහට තොරතුරු තාක්ෂණය අඳුන්ලා දීලා තියෙනවා. මහින්දෝදය මේ විද්‍යාගාර ඇති කරලා තියෙනවා. ඒ ටික තමයි මේකට ගන්න පුළුවන් වෙන්නේ. මේක පාසලේ අභ්‍යන්තර ඇගයීම හා බාහිර ඇගයීම ලෙස හඳුන්වන්නේ කුමක්ද? මේකත් සරලව ලියන්නකෝ ඔයාලගේ උත්තර වලින්. මැඩම් පාසල තුල සිටින අධීක්ෂක ගුරු භවතකෝ හරහා පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීම අභ්‍යන්තර ඇගයීම විදිහට කොට්ටාස කලාප පළාත් හෝ ජාතික මට්ටමින්
පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම බාහිර ඇගීම විදියටත් හඳුන්වනවා. පුළුවන්. හරි. එතකොට පන්ති කාමර විතරයිද මේ ඇගීම කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇගීම අධීක්ෂණය කියලා කියන්නේ දෙකම එකම විදියට තමයි ගන්න. එතකොට මේකෙදි පන්ති කාමර විතරක් නෙවෙයි පාසලේ සියලුම දේවල් අධීක්ෂණයට ලක් කරන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය තේමාවට ඔස්සේ කරන එක නේද? අන්න ඒක තමයි. ඔව්. එතකොට මේ තේමාවට ගැන එතකොට මේක ලියන්න වෙන්නේ මේ කියන්නේ ජාතික මට්ටමින් කළත් පාසල් මට්ටමින් ඇගීම කළත් මේ කරන්නේ අපේ පාසල කතරම් ගුණාත්මකද කියන චක්‍රලේඛයේ අනුව. එතකොට මේකේ අර පොදු මේ චක්‍රලේඛයක් හඳුන්වලා දීලා තියෙන්නේ මේ නැත්තම් එක එක පාර්ශවයන් ආවට පස්සේ එක එක විදිහට තමයි අධීක්ෂණය කරන්නේ. එතකොට එයාලා දෙන පිළිතුරු, ඒ කියන්නේ අපි අධීක්ෂණය කළගෙන පාසලේ මෙන්න මේක සංවර්ධනය වෙන්න ඕනේ. එක එක දේවල් දෙනවනේ. එතකොට පොදු නිර්ණායකයක් නැති වුණාන් පස්සේ එක එක්කෙනා ඒ පාසල අගයන විදිය වෙනස් වෙනවා. එතකොට මේක පොදු මට්ටමකින් කියන්නේ කවුරු ආවත් කරන ඇගීම වෙනස් වෙන තමයි මේ ශක්‍රලේඛය හඳුන්වලා දීලා ඒ අනුව මේ අධීක්ෂණය කරන්න කියලා කිව්වේ. අපි එදා තේමාවට ගැන මේ සරලව සාකච්ඡා කරගෙන ගියා. එතකොට මේක තමයි උත්තරේට එන විස්කිව් එක. හරි. එතන පන්ති කාමර නෙවෙයි සමස්තය තමයි මෙතනදී ඇගීම කරන්නේ. ඊළඟට 8 වෙනි එක මේක ගැන නම් අපි කතා කළා. පිළිගත් ජාතික ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ ජාතික විෂයමාලා ප්‍රතිශෝධනය කරනු ලබන්නේ අවුරුදු කීයකට වරක්ද? මේකට උත්තරේ මතකයිද? දැනට කරන්නේ 8කට වරක්, අවුරුදු 8කට වරක්. නමුත් අර 2023 යෝජනා කරලා තියෙනවා අවුරුදු 10කට වරක් කියලා. අන්න හරි. හරියටම හරි පිළිතුර. ඒ කියන්නේ දැන් වර්තමානයේ කරන්නේ අවුරුදු 8කට වරක්. මේ අනාගතේ මේ යෝජනා වෙලා තියෙන්නේ වසර 10කට වරක් මේක සිද්ධ කරන්න කියලා. ඊට පස්සේ මේකත් මතකයිද? විෂයමාලා නවීකරණයේ වලට මේවත් පදනම් කරගන්නවා. බහුවිධ බුද්ධිය පිළිබඳ මතය හඳුන්වා දුන් අධ්‍යාපන මනෝවිද්‍යාඥයා කවුද? මැඩම් හොවාර්ඩ් ගාඩ්නර්. අන්න හරි. හොවාර්ඩ් ගාඩ්නර්. එතකොට අර විෂයමාලා දැන් අධ්‍යාපන නවීකරණ කියලා කිව්වට පස්සේ විෂයමාලා වලට පදනම් කරගන්නා දේවල් ගැනත් ඔයාලා අවධානයෙන් ඉන්න මේ මොනවද ඒකට බලපාන්නේ කියලා. මේකත් මතකයි. මේ ප්‍රශ්න අහන විදිය අපි මේවා ගැන කතා කළා. මේ ප්‍රශ්න අහන විදිය තමයි මම මේ ඔයාලට අද පුරුදු කරන්නේ. එතකොට මෙතන තියෙන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික අධ්‍යාපන පර්යේෂණ හා ඇගයීම් මධ්‍යස්ථානයේ මගින් පවත්වන ජාතික මට්ටමේ තක්සේරුකරණයට වාජනය වන්නේ පාසල්වල කුමන ශ්‍රේණිවල ඉගෙන ගන්නා සිසුන්ද? මොකද්ද මේකට උත්තරේ? මැඩම් 4 සහ 8 ශ්‍රේණි. හරි. 4 සහ 8 ශ්‍රේණි. ඒකට මේක ගැනත් අපි අර විෂයන් එක්කම ටිකක් කතා කළානේ. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි ආදී ඒවා තමයි තියෙන්නේ. ශ්‍රේණිය අනුව මේ දෙක වෙනස් වෙනවා. මේක මතකයිද? පාසල්වල ගුණාත්මක භාවය සහතිකකරණය සඳහා කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාඛාව කුමක්ද? අධ්‍යාපන කළමනාකරණ හා ප්‍රමිති ශාඛාව නේද? ඔව්. අධ්‍යාපන එන්නේ නැහැ කළමනාකරණ හා ප්‍රමිති ශාඛාව. අධ්‍යාපන අමාත්‍යාංශයේ කළමනාකරණ හා ප්‍රමිති ශාඛාව. එයාලා තමයි අර අපේ පාසල කතරම් ගුණාත්මකද කියන ශක්‍රලේඛය හඳුන්වලා දුන්නේ. ශක්‍රලේඛයේ අංකය මතකයිද? අපේ පාසල කතරම් ගුණාත්මකද කියන එකේ 2014-31. ඔයාලා උත්තර ලියනකොට ශක්‍රලේඛයත් එක්කම ලියන්න පුරුදු වෙන්න. එතකොට අර තේරෙනවනේ මේ කියන්නේ වැඩි යමක් දන්නවා ශක්‍රලේඛයත් හඳුනාගෙනමයි මේක කරන්න කියලා. ඒකට පුළුවන්. මේකට අතීතයේදී ගුරු භූමිකාව ඌයේ ළමයින්ට කරුණු කියා දීමයි. පසුව එය ළමයින් සමග ගනුදෙනු කිරීමේ ක්‍රියාවලියක් ලෙස හැඳින්විය. වර්තමානයේ එම භූමිකාව හඳුන්වන්නේ කුමක් වශයෙන්ද? පරිණාමන ගුරු භූමිකාව. මේකෙදි පරිණාමන ගුරු භූමිකාව. එතකොට සුසාද්ද කරුවෙක් බවට තමයි මේ ගුරුවරයා පත් වෙලා තියෙන්නේ දැන්. ශිෂ්‍ය කේන්ද්‍රීය. ශිෂ්‍ය කේන්ද්‍රීයයි. එතකොට සුසාද්ද කරුවෙක් විදිහට තමයි මේ ගුරුවරයා මේකට මැදිහත් වෙන්නේ.
ඉස්සර තිබුණේ ගුරු කේන්ද්‍රීය මේ අධ්‍යාපනයක්. දැන් ඒක මේ ශිෂ්‍ය කේන්ද්‍රීය වෙලා තියෙනවා. එතකොට අර කියන්නේ සුසාධ්‍යකරුවෙකු විදිහට තමයි ගුරුවරයා මේකට මැදිහත් වෙන්නේ. මේකට උත්තරේ ලියන්නකෝ පාසල් පදනම් කරගත් ඇගයීම් ප්‍රභේද කීයක් තියෙනවද? ඒව මොනවද කියලාත් මතක විදිහට ලියන්න. ඒ වගේම තමයි මෙතනදී ලියන්න පාසල් පදනම් කරගත් ඇගයීම් පිළිබඳව ඔයාලට මතක දේවල් ඔක්කොම චක්‍රලේඛිකුත් තියෙනවනේ. ඒකත් එක්කම මතක දේවල් ඔක්කොම ලියාගෙන යන්න විනාඩි 2ක් දෙන්න. මතකයි දෙකක් මොනවා හරි ලිව්වද මතක ප්‍රභේද ඇගයීම් ප්‍රභේද වර්ග ටිකක්වත් මතක් කරලා කියන්නකෝ බලන්න. මේ තියෙන්නේ මේ චක්‍රලේඛයෙන් ගත්තේ මේක. එතකොට පාසල පදනම් කරගත් ඇගයීම් ප්‍රභේද 12ක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ පැවරුම් ව්‍යාපෘති නිරීක්ෂණ ක්‍රියා ප්‍රදර්ශන ශේෂ්ඨචාරිකා කෙටි ලිඛිත රචනා විවෘත ග්‍රන්ථ නිර්මාණාත්මක ක්‍රියා ශ්‍රවණ පරීක්ෂණ ප්‍රායෝගික වැඩ ශේෂ්ඨ අධ්‍යයන මේ සියල්ල මේකට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ චක්‍රලේඛයෙන් වාරයකට ඇගයීම් කීයක් කරන්න කියලාද දැන් කියලා තියෙන්නේ. හරි. මේකේ පාසල් පදනම් කරගත් ඇගයීම් ප්‍රභේද, ඒ කියන්නේ මේ වැඩසටහන යටතේ වාරයකට එක බැගින් වාර 3ට ඇගයීම් 3ක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මේක චක්‍රලේඛය ගැනත් ආයෙ මතක් කරගෙන යන් අපි මේ ප්‍රසන්ටේෂන් එක අවසානයේදී. මේක ගැන අපි චුට්ටක් කතා කරමු. මෙතන මේ ශේෂ්ත්‍ර චාරිකා, ශේෂ්ත්‍ර අධ්‍යයන ඒවා පාසල් වලින් යනකොට සාමාන්‍යයෙන් අනුගමනය කරන්න ඕනේ ක්‍රමවේදය මොකක්ද? ඒවට අනුමැතියක් ගන්න ඕන සාමාන්‍යයෙන් කොහොමද අපි ඒවා යන්නේ? දින 14කට පෙර මැඩම් කලාප කාර්යාලයෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ. හරි කලාප කාර්යාලයේ. එතකොට ශාඛාව එහෙම මතකයිද කොහෙන්ද මේවට අනුමැතිය ගන්න ඕනේ කියලා? මේකට මහා කර උපදේශ සංග්‍රහයක් එහෙම තියෙනවද පාසලේ? අපි කරන්නේ නම් අපිට දෙනවා ෆෝම් එකක් තියෙනවා පුරවන්න ඕනේ. ඒ ෆෝම් එකත් එක්ක අපි අරගෙන යන්න ඕනේ යන ළමයි කවුද? එතකොට ඒ ළමයින්ට දෙමව්පියෝ අවසර දුන්නද නැද්ද කියන දෙමව්පියන්ගේ ලේඛන ඕනේ, ඒ ලිපි ඕනේ. යන බස් එකේ ඩ්‍රයිවර්ගේ සහ කොන්දොස්තරගේ ලයිසන්, එතකොට වාහනයට තියෙන ආදායම් බලපත්‍ර, ඉන්ෂුරන්ස් සහතික, පාරේ දුවන්න අවසර දීලා තියෙන සහතික, ඒ සියල්ල ගන්න ඕනේ. ඊට අමතරව අපි ශේෂ්ඨචාරිකාවේ ගිහිල්ලා බලන්නේ මොනවද? එතකොට අපි පටන් ගත්ත වෙලෙන් ඉවර වෙනකම්ම මේ කාලසටහන ඕනේ. නවාතැන් ගන්නවා නම් ඒ වාගෙන් අවසර කලින් අරගත්තු අවසර පත්‍රය කියන්නේ ලිපි ඕනේ. බලන්න යන ස්ථාන වලින් අවසර ගත්ත ලිපි ලේඛනත් ඕනේ. එතකොට මොනවද? ආපහු මාර්ග සිතිය මේකට අපි ඇටච් කරන්න ඕනේ. අර අපි කලින් අර මේ යවන ෆෝම් එකේ යන ගුරුවරු එතකොට ගැහණු අය වෙන එක බස් එකත් පිරිමි අය එක බස් එකත් ඒ බස් වල යන දෙමව්පියෝ සහ ගුරුවරු මේ ඒ සියල්ලම මේ අවශ්‍ය කරනවා මැඩම් ව්‍යාපෘති යෝජනාවට අවසර ගන්න මේ ට්‍රිප් එකක් යන්න ශේෂ්ඨචාරිකාවක් යන්න. හරියටම හරි. ඊට අමතරව ඔකට උවමනා වෙන්නේ අර දෙමව්පියෝ ගෙනියන්න පුළුවන් ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක අනුපාතයට. මට මතක විදිහට 20කට එක දෙමව්පියෙක් වගේ තමයි මට මතක. ඒක එන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව අයවැය වාර්තාව ඕනේ. එතකොට ළමයෙක්ගෙන් කීයක් එකතු කරනවද? කොහොමද බස් එකේ වියදම් දරාගන්නේ? එතකොට ඒවා මොනවටද වියදම් කරන්න ඕනේ? ඒ ටිකත් අවශ්‍ය වෙනවා. ඒ වගේම මාර්ග සිතියම ගැන කිව්වට පස්සේ අපිට ඔව් එක්සස් මැඩම් ඒකට උපදේශ සංග්‍රහයක් තියෙනව නේද පාසල් වල මේ එතකොට ඒක දක්වලා තියෙනවා යන්න පුළුවන් තැන් ටිකක් දාලා තියෙනවා. ස්ථාන මොනවද කියලා දාලා තියෙනවා. ලොකු උපදේශ සංග්‍රහයක් තියෙනවා. ඒකේ අංකයක් නම් මට මතක නැහැ. මේ අපි කියන්නේ අපිට කියන්නේ දීලා තියෙනවා. දැන් සමහර මේවයි නම් කලාප කාර්යාලයට පාසල් පාලන ශාඛාවට වැඩි නිසා ඒවා කොට්ටාස කාර්යාලවලටත් වැඩ බෙදා දීමක් කරලා තියෙනවා ඒවට අනුමැතිය දෙන්න කියලා. එතකොට මෙතනදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තමයි ඔයාලට මතක ඇති අර චාරිකා ගිහිල්ලා මේ දරුවෝ දියේ ගිරලා මැරිච්ච අවස්ථා. එතකොට ඒවට මේ වග කියන්නේ විදුහල්පතිට පැවරෙන්නේ ඇයි? දැන් ඔය සිද්ධියක් වෙන වලට වගේවට එන්න පුළුවන්. එතකොට එහෙම එකක් වුණාම පස්සේ ඒ වගකීමෙන් අපි කොහොමද ගැලවෙන්නේ? මැඩම් අපි ට්‍රීම කියන්නේ ශේෂ්ඨචාරිකාවක් යනකොට අපි අවසර ගද්දී ඒකේ කොපිස් 3ක් හදනවා. එක කොපි එකක් කලාප කාර්යාලයට දෙනවා. එකක් පාසලේ තියලා යනවා. අනිත් එක අපි අරන් යනවා. එතකොට දැන් බස් දෙක වෙන වෙනමනේ යවෙන්නේ. එතකොට යම් කිසියක් වෙද්දී අපි ළඟ අර බස් එකේ සියලුම යන විස්තරات තියෙන්න ඕන. ළමයින්ගේ දෙමව්පියන්ගේ අපිත් එක්ක දෙමව්පියොත් යනවා. මේ යමක් අපිට තියෙන එකම ගැළවිල්ල අපේ ළඟ අර තියෙන මේ
මේ කියන්නේ මේ යෝජනාව ඉදිරිපත් කළ අනුමැතිය ගත්තු ලේඛනය. ඒකෙන් මිස් අපිට හම්බ වෙන්නේ ගමන යන්න අනුමැතිය විතරයි. එතකොට මම අහන්නේ දැන් ඒ චාරිකාව ගිහිල්ලා දරුවෙක් අර වගේ ගඟක හරි වැවක හරි මොකක හරි ගිහිල්ලා අනතුරක් වෙලා ජීවිතේ හානි වෙනවා. එතකොට ඒ දරුවගේ ජීවිතේ නැති වෙච්ච එකේ වැරද්ද අපිට නැහැයි කියන එකට කොහොමද අපි ඔප්පු කරන්නේ? ඒකට මොනවද අපි දෙමාපියන්ගෙන් ලිපියක් ගන්නවානේ මේක යනවට කැමැති අකමැති කැමැත්ත සඳහන් කරලා. ඒකනේ දැන් දෙමාපියන් ඒක හරි. එතකොට දෙමාපිය දෙන්නේ එතන කැමැත්ත විතරමයි. ඒකේ කොහෙවත් නැහැනේ ගංගක මුහුදක නාන්න එපා කියලා. එතකොට දැන් අපි කියමු දෙමාපිය දුන්නොත් එහෙම මේ ගඟේ යනකොට මේකේ අවසර මේ ගඟේ නාන්න අවසර දෙන්නේ නැහැ කියලා දෙමාපිය එවලා තියෙනවා. එතකොට එහෙම දරුවෙක් තමයි ගඟේ ගිහලා නාන්නේ. ඒ වගේවත් වෙන්න පුළුවන් නේ. මෙතනදී වෙන්නේ දැන් එතකොට අපිට අනිවාර්යෙන් අනුමැතිය ඕනේ. ඊට පස්සේ දැන් අර බස් එකේ යනකොට අනතුරක් වුණොත් බස් රථයේ අනතුරකට මුහුණ පෑවොත් ඒ වයින් ගැලවෙන්න තමයි ওই බස් එකේ යෝග්‍යතා සහතික ඕන වෙන්නේ. ඔය ගොඩක් ඒවායි සමහර යෝග්‍යතා සහතික අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේ දින කල්ලිකුත් වෙලා. එතකොට යෝග්‍ය සහතිකයේ හරියක නෙවෙයි. එන්නේ. එතකොට ඒව හරියට අපි පරීක්ෂා කළා තමයි අනුමැතිය දෙන්නේ. පාසල් වලුත් ඒ අර ගොනුව හදනකොට ඒව අනිවාර්යෙන් බලන්න. එතකොට යෝග්‍ය නොවන වාහනයක ගිහිල්ලා අනතුරක් වුණොත් ඒ කියන්නේ බ්‍රේක් වැඩ නොකරොත් හරි එහෙම ගිහිල්ලා අනතුරක් වුණොත් අනිවාර්යෙන් එතකොට ඒත් පාසල තමයි වගේ කියන්න වෙන්නේ. ඇයි මේ බස් රථයේ තෝරගත්තේ කියලා. ඊට අමතරව අර ලයිසන් ඉන්ෂුරන්ස් ඒවත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට අර වගේ සිද්ධියකින් අපිට ගැලවෙන්න පුළුවන් එකම දේ තමයි දරුවන්ට චාරිකාව යන්න කලින් අනුගමනය කරන්න ඕනේ උපදෙස් දීලා උපදෙස් පත්‍රිකාවක් ඒ දරුවන්ට දෙන්න ඕනේ. එතකොට ඒක පෙන්නලා යාළට බෙදා හැරලා ඒක දුන්නා කියලා එහෙම දැනුවත් කිරීමක් කරනවා. යන්නේ මෙන්න මේ තැන්වල මේ වගේ තැන්වලට යන්න එපා. එහෙම මොනවා හරි අපි යාළව කලින් දැනුවත් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ දෙයකට අපි ගාව අනිවාර්යෙන් සහතිකයක් තියෙන්න ඕනේ. එතකොට යන ගුරුවරුන්ටයි දෙමව්පියෝ දැනුවත් කළා නම් තමයි අපිට ඒකෙන් ගැලවෙන්න තියෙන එකම ඒ කියන්නේ ගැලවෙන්න කියලා කියන්නේ ඒ කියන්නේ මේ වගේ අවස්ථාවකට අපිට හදිසියක් මුහුණ දෙන්න වුණොත් රාජකාරීමේ ආවරණයක් අපිට ලැබෙන්නේ එහෙම දැනුවත් කිරීමකින් තමයි. ඒක නිසා තමයි අර අපි කලින් සතියේ කතා කළ විදිහට අර පන්ති කව තියලා මේ වගේ රැස්වීම වාර්තා හැම තියාගන්න කියන්නේ. එතකොට දැන් ওই වගේ චාරිකාවක් යනවනම් පන්ති මට්ටමින් දෙමව්පියෝ දැනුවත් කරලා ඒ දීපු උපදෙස් අපිට එහෙම දුන්නා කියලා ඒවයි වාර්තා විදියට තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් චාරිකාව යනකොට ඒ උපදෙස් බෙදලා ඒව පිළිබඳ දරුවෝ දැනුවත් කරා කියලා වාර්තා තියාගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වගේ දේවල් කරලා තියාගන්න ඔයාලගේ රැකියාවේ ආරක්ෂාවට. ඒ ටික ගැන පැහැදිලිව ඔව් මැඩම් අනේ ඒ උපදේශ සංග්‍රහය දෙන්න පුළුවන්ද? උපදේශ සංග්‍රහය නම් සොෆ්ට් කොපි එකක් නෑ නෙවෙයි තියෙන්නේ පිටු මම හිත ලොකු බර ගානක තියෙනවා. මම උත්සාහ කරන්නම් ඉන්ටර්නෙට් එකේ නම් මට හම්බුනේ නෑ ඒක. මේ මම ඒ පොතේ හරි නම හරි පොතේ කවරේ හරි ෆොටෝ එකක් ඔයාලට එවන්නම්. හරි. මැඩම් එතකොට අපිට හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා. මොකද මේ මාත් චාරිකා ගෙනියන කෙනෙක් මේ මම හොයාගත්ත පිළිතුරු ටිකක් තමයි ඔය. තියෙන්නේ. ඒක තමයි. මිස් හරියට මේ ටික හොයාගෙන තියෙනවා. ඕකේ මේ මිස් මේවා කළා මේ කියන්නේ මේ පොත ඉස්කෝලේ හැමෝටම දීලා තියෙන ලයිබ්‍රරි එකේ බලන්න කියලා තමයි කිව්වේ. ඒක ලොකු පොතක්. ඉස්කෝලේ වල පිට කවරේ දාන්න ඒක ස්ථාන දක්වලා තියෙන පොතද? ඔව් ස්ථාන දක්වලා තියෙනවා අර චාරිකාවල යනකොට මෙහෙමයි. ඒ කියන්නේ අර ඕන ඩොකියුමන්ට්ස් එක මොනවද කියලායි. ඔයාලගේ ඉස්කෝලේ තියෙන තියෙනවා ස්ථාන තියෙනවනේ මැඩම් එකේ. ඒක තමයි. ඉස්කෝලේ තියෙනවද ඔයාලගේ එක? මම වෙන ඉස්කෝලේ වල දැකලා තියෙනවා මට මේදී නම් බලන්න බැරුණා මැඩම්. ඒක තමයි. හරි හරි. ලයිබ්‍රරි එකේ තමයි තියෙන්නේ. ඒක තමයි. මොකද මම මේ ඉස්කෝලේ වලින් ඇහුවට පස්සේ යාලා කිව්වේ මේ පොත ලයිබ්‍රරි එකේ තමයි දාලා තියෙන්නේ කියලා. මම මේ පොතේ කවරයක් ඔයාලට එවන්නම්. පුළුවන් මුළු පොතම නම් එවන්න බැරි වෙයි. ඒක සාමාන්‍යයෙන් ලොකු පොතක්. හරි. ඊළඟ ප්‍රශ්නෙට කතා කරමු අපි. මේක ගැන කතා කළා. ප්‍රාථමික අධ්‍යාපනයේ අවධි 3ට හොඳේ අවධි 3ට හා කනිෂ්ඨ අධ්‍යාපනයේ අවධි 2ට අදාළ ශ්‍රේණි වෙන වෙනම නම් කරන්න. මේක ගැන කතා කළා. ප්‍රාථමික අධ්‍යාපනයේ අවධි 3 මතකයිද? පළමු ප්‍රධාන අවධිය 1 2 හරි. දෙවන ප්‍රධාන අවධිය 3 4 හරි. තුන්වන ප්‍රධාන අවධිය 5 ඒක ඉදිරියේදී වෙනස් කරන්න නියමිත වෙලා තියෙනවා 2023 1 2 එක අවධියටත් 3 එක අවධියටත් 4 5 තවත් අවධියකටත් හරි.
කනිෂ්ඨ අධ්‍යාපනය ඊට පස්සේ ගත්තාම කනිෂ්ඨ ද්විතීක ජ්‍යෙෂ්ඨ ද්විතීක කියලා එනවා. හරි. ඒක කනිෂ්ඨ ද්විතීක 6 9. ජ්‍යෙෂ්ඨ ද්විතීක එක තමයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ 10 11 කියලා 12 13. ඔව් 10 13 වෙනකම්ම යනවා ඒක. 10 13ට තමයි කඩලා තියෙන්නේ. 6 9යි 10 13යි කියලා. එතකොට මේකෙදි අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් දැන් අවුරුදු 13ක අධ්‍යාපන ක්‍රමයක් නේ අපේ දැනට භාවිතා වෙන්නේ. එතකොට මේක 12කට අඩු කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. මේකත් කතා කරගෙන යන මතකයෙන්ම දෙන්න පුළුවන් නේද මේකටත් උත්තර. නව විෂය නිර්දේශ වලට අනුව 10 හා 11 ශ්‍රේණිවල දරුවන් පාසලේදී හැදෑරිය යුතු හර විෂයන් 6 සඳහන් කරන්න. සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ඉතිහාසය, ආගම අනිත් ඒ ටික තමයි විෂයන්. හරි. ඊට අමතරව පොදුවේ කතා කරමුකෝ 10 11 වලට කොහොමද අපි මේ විෂය කාණ්ඩ වෙලා තියෙන එකක් තියෙනවා හර විෂයන් කියලා. අනිත් විෂයන් ටික මොනවද? විෂයන් 9ක් හදාරනවනේ දරුවෝ. එතකොට ඊතර විෂයන් තුන කොහෙන්ද එන්නේ? කාණ්ඩ විෂයන් 3ක් නේද මැඩම්? තියෙන්නේ. ඔව්. මතකයෙන් කියාගෙන යන්න මතක් කරන්නත් එක්ක මොන පළවෙනි කාණ්ඩ විෂයන් නිකන් දල වශයෙන් හැඳින්වීමක් මතකයේද? ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, ව්‍යවසායකත්ව අධ්‍යයනය පළවෙනි කාණ්ඩෙට. හරි. දෙවෙනි කාණ්ඩෙට සෞන්දර්ය විෂයන් ටික චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය හරංග කලාව. සිංහල සාහිත්‍ය රසාස්වාදේ ඒක දෙවෙනි කාණ්ඩේ. ඔව් ඒකට තමයි රසාස්වාද ටිකක් එනවා. තුන්වෙනි කාණ්ඩයට තාක්ෂණික විෂයන් ටික ගෘහ ආර්ථික විද්‍යාව, කුසල විද්‍යාව, IT, සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනය ඒ ටික. හරි. එතකොට ලැන්ග්වේජස් විදිහට අපි හදාරන්න තියෙන ළමයි හදාරනවානේ ජපන්, ප්‍රංශ ඒ වගේ ඒවා. එතකොට ඒක එන්නේ කොයි කාණ්ඩයටද ඔය තුනේ? පළවෙනි එක නේද මැඩම්? පළවෙනි කාණ්ඩයට නේද තමයි දාලා තියෙන්නේ. පළවෙනි කාණ්ඩයට දාලා තියෙන්නේ. දෙවෙනි කාණ්ඩයේනේ සෞන්දර්ය විෂයන් ටික තමයි. මේක ගැන මතකයිද? 12 ශ්‍රේණියට ඇතුළත් වීමට නම් ශිෂ්‍යයෙකු අවම වශයෙන් ලබා ගත යුතු. ඒ කියන්නේ අපි මේක කිව්වේ O level සමත්ද කියලා අහනවා කියලා. සමත් කියන්නේ අපි සුදුසුකමක් විදිහට තමයි මනින්නේ. A level කරන්න මට සුදුසුකම් තියෙනවද කියලා දරුවෙක් ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? මේ වාර මම කිව්ව විදිහ මේ ඔක්කොම ප්‍රශ්න අර පේපර්ස් වලම අහපේවා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රවල තිබිච්ච ප්‍රශ්නමයි මේවා කෙලින්ම. විෂයන් 5කින් සමත් වෙන්න ඕන C3ක් එක්ක. ගණිතය සහ සිංහල විෂයන් අනිවාර්යයි C වලට. වැඩ 5ක් ඕනේ. වැඩ 5ක් නේද මැඩම්? C3ක් තියෙන්න ඕන. ඒ 3න් 2ක් ගණිතය සහ සිංහල වලට තමයි යන්නේ. වැඩ 5ද 6ද දැන් යන්නේ. ගණිතය සහ 6ක්. ගණිතය සහ සිංහල ඇතුළුව විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. ඒකෙන් 3ක් සම්මාන වෙන්න ඕනේ. නමුත් අර සිංහල සහ ගණිතය කියන එක කියන්නේ අර C1ක් අවශ්‍යයි කියලා අපි හිතන් හිටපු එක වැරදි කියලා මැඩම් කිව්වා නේද දවසක්? ඔව් ඔව්. ඒක තමයි. එතකොට මේ සිංහල කියන්නේ මාධ්‍ය භාෂාව කියලා තමයි අපි ගන්නෙ. දෙමළ දරුවොත් ඉන්නවනේ අපේ. ජාතික භාෂා දෙක විදිහට සිංහලයි දෙමළයි දෙකම යනවා. එතකොට මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව. හෝ නෙවෙයි හා. එතකොට අනිවාර්යෙන් සිංහලයි ගණිතයයි දෙකම සමත් වෙන්න ඕනේ. ඒ දෙකත් එක්ක වැඩ 6ක් සමත් වෙන්න ඕනේ. එතකොට අපි අර ඔව් මෙතනදී මේ දැන් අර පෞද්ගලික පැත්තෙන් ළමයට යන්න පුළුවන් නේද? උපාධිය දක්වා ඔය අවම සුදුසුකම නැති වුණා. පුළුවන්. ඒක හරියි. ඔව්. ඒ පැත්තෙන් වෙනම යනවා නේද? ඒක යන්න පුළුවන් අර 13 වසරක මේ සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ විතරයි. යටතේ. ඔව්. විතරමයි. හොඳේ. විතරමයි. අනිත් අය හැමෝම අනිවාර්යෙන් අර A level කරන්නම් වැඩ 6යි සම්මාන 3යි තියෙන්න ඕනේ ගණිතය හා මව්බස ඇතුළු මාධ්‍ය භාෂාව ඇතුළුව. එතකොට මේකෙදි ඔය C3 කියන එක හර විෂයන් වලින්ම තියෙන්න ඕනද නැත්නම් කාණ්ඩ විෂයන් වලිනුත් ගන්න පුළුවන්ද? කාණ්ඩ විෂයන් වලිනුත් පුළුවන් නේද මැඩම්? ඔව්. එතකොට මේ හර විෂයන් වලින්ම C3 ඕනේ නැහැ. ඉස්සර නම් එහෙම එකක් තිබුණා. ඒක වෙනස් කළා පස්සේ. එතකොට දැන් තියෙන්නේ හර විෂයන් නෙවෙයි මේ විෂයන් 9න් ඕනෑම 3කට C සාමාර්ථ තියෙනවා නම් වැඩ 6කුත් එක්ක ඒ දරුවට උසස් පෙළට සුදුසුකම් ලබනවා. එතකොට අපි 5යි 3යි කියලා ගන්නේ අර කිව්වනේ ගණන් ෆේල් වෙනවනේ දරුවෝ. එතකොට අන්න ඒ වගේ දරුවෙකුට. එතකොට එයා ගණිතයේ ඒ කියන්නේ සිංහල හා ගණිතය කියලානේ අපි ගන්නෙ. ගණිතයේ විෂය අසමත් වුණත් ඒ දරුවා වැඩ 5කුයි සම්මාන 3කුයි තියෙනවා නම්
ඒ දරුවට උසස් පෙළට ඇතුළත් වෙන්න පුළුවන්. ඒක තමයි අපි ඔය 5.3 කියලා හැමතැනම කතා කරන්නේ. එතකොට සම්මානයක් අඩු වෙන දරුවෙකුට මොනවද තියෙන විකල්ප අවස්ථා? ඒ ලෙවල් කරන්න සම්මානයක් මදි. SBA ලකුණු වලින් SBA ලකුණු වලින් කොයි විෂයන්ද කවර් කරගන්න පුළුවන්? හරි ඒ කියන්නේ ගණිතයේ සිංහල දෙකටත් C1ක් මේ SBA වලින් කවර් කරගන්න පුළුවන්ද? බෑ මැඩම් ගණිතය සිංහල හැර අන්න ඒක තමයි. ඒකට ඔයාලා උත්තර ලියනකොට පැහැදිලිව මේක ලියන්න. මේ මොන තත්ත්වයේ යටතේද කියන එක හරියටම තියෙන්න ඕනේ. නිශ්චිත පිළිතුර. එතකොට මේකේ තියෙන වැඩ 5යි සම්මාන 3යි C1ක් මදි නම් හරිය. ඒක වැඩ 5යි 2 ගන්නත් පුළුවන්. අපි වැඩ 5යි 2ට පුළුවන්ද? වැඩ 5යි 2ට පුළුවන් මැඩම්. එතකොට අර ගණිතය හා සිංහල දෙකට C තියෙන්න ඕනේ. C සම්පූර්ණ කරන්න බෑ. වෙනත් අර තාක්ෂණික විෂයක් වගේ එකක් SB වලින් සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. එතකොට 6යි 2. එතකොට දරුවෝ එතකොට A level පන්ති වලට සාමාන්‍ය ගන්නේ 6යි 2ට පුළුවන්. එතකොට ගණිතයේ සිංහලයි 2 පාස් වෙලා C1ක් මදි නම් එතකොට 6යි 2 තියෙන දරුවෙකුට පුළුවන්. එතකොට 5යි 2 කතාව මට නම් ඒක පොඩි කටලැවිල්ලක් තියෙනවා. ඒක හොඳටම ෂුවර්ද? ඒතර වැඩ 5 ගන්න කොහෙන්ද? ඒත් ගණිතයේ සිංහලයි දෙකම එක්කද වැඩ 5 ගන්නෙ? අපෝ සුසස් පෙළ කට්ටිය ඉන්නවද මෙතන? මම එහෙනම් මැඩම්. හරි. එතකොට මේකේ 5යි 2ට යන්න පුළුවන්ද දරුවන්ට? කොහොම ඒකේ මොකක්ද ගන්න පදනම කියලා? වැඩ 5යි නම් මොනවද තියෙන්න ඕනේ? එතකොට වැඩ 5 කියන්නේ මොන විෂයන්ද 5ට තියෙන්න ඕනේ? සම්මාන දෙක මොකෙන් දෙන්න ඕනේ? 5යි 2ට මේ මැඩම් ගණන් සිංහල අනිවාර්යෙන් පාස් වෙලා තියෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් යන්න හම්බ වෙන්නේ නැහැ. යන්න බෑනේ ඒක තමයි. ඔව් 5යි 2ට යනවා නම් අනිවාර්යෙන් ගණන් සිංහල ඒ දෙකම තිබිලා තමයි යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් 6යි 2ත් එක තමයි අරක කවර් කරන්නේ. මේ අපස සාමාන්‍ය පෙළ ක්වොලිටි රිසල්ට් එක විදිහට අපි හරි විදිහට ගණන් ගන්න 6යි 3. ඔය සංඛ්‍යා ලේඛන වල ඉස්කෝලේ වල ප්‍රතිඵල අපේ ප්‍රතිඵල මෙච්චරක් කියලා පෙන්වන්න හදාගත්ත ක්‍රමයක් තමයි ඔය 5යි 3 කියන ක්‍රමය. ඒක ක්වොලිටි රිසල්ට් එකක් නං නෙමෙයි. මේකට උත්තරේ ලියන්නකෝ ඔයාලා බඩුවට්ටුවර පොතට ඇතුළත් කළ යුතු භාණ්ඩ පාසල වෙත ලැබෙන මූලාශ්‍ර 4ක් සඳහන් කරන්න. හරි. මේකට මොනවද දෙන උත්තර? බඩුවට්ටුවර පොතට ඇතුළත් කළ යුතු භාණ්ඩ පාසල වෙත ලැබෙන මූලාශ්‍ර 4ක්. කොහෙන්ද ඉන්වෙන්ටරි පොතට ඇතුළත් කරන භාණ්ඩ කොහෙන්ද පාසලට ලැබෙන්නේ? රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ හරි. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප කාර්යාලයෙන් ඊට අමතරව සුබපතන්නන්ගෙන් හම්බ වෙනවා. ගුණාත්මක යෙදවීම හරහා ලබා ගන්නා ද්‍රව්‍යත් ඇතුළත් කරනවා නේද? ඔව් ඒවත් දානවා. එතකොට ගුණාත්මක යෙදුම් නම් අපි මිලදී ගන්න පාසලෙන්මනේ. මෙතන දැන් පාසල වෙත ලැබෙන මූලාශ්‍ර 4ක් කිව්වම පස්සේ අර බාහිර පාර්ශව ලියන එක වැඩි හොඳ වෙයි උත්තරයකට. මූලාශ්‍ර 4ක් නිසා. එතකොට අර මිස් වගේ රේඛීය අමාත්‍යාංශය අපි අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. එතකොට පළාත් වලට වෙනමම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා. ඊට පස්සේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තියෙනවා. ඊළඟට කලාප අධ්‍යාපන කාර්යාල තියෙනවා. ඔය 4 තමයි ප්‍රධානම 4 වෙන්නේ. කොට්ටාස කාර්යාල වලින් භාණ්ඩ දෙන්න විදියක් නැහැ. කොට්ටාස කාර්යාල වලට ප්‍රතිපාදන වෙන්නේ නැති නිසා. ඊට පස්සේ ඊට අමතරව සුබපතන්යන්ගෙන් හම්බ වෙනවා. එතකොට සුබපතන්නොත් මේ ඒක හරියටම කියන්නේ ස්ථිරවම බඩුවට්ටුවර පොතට යන භාණ්ඩයක්ද කියන එක අපිට කියන්න බෑ. ඒක නිසා හරියටම මූලාශ්‍ර 4 විදියට ගන්න වෙන්නේ. අපි කතා කළ අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල කියන 4 තමයි. එතකොට අපි සාමාන්‍යයෙන් බඩුවට්ටුවර පොතක මේ ආකෘතිය අංකය එහෙම කිව්වා. මතකයිද? මොකද්ද මේ බඩුවට්ටුවර පොත? අපි ඉස්කෝලේ පාවිච්චි කරන බඩුවට්ටුවර පොතේ අංකය මොකද්ද? පොදු 48. පොදු 44. 44 තමයි යන්නේ ඉන්වෙන්ටරි පොත විදියට. එතකොට අනිවාර්යෙන් පාසලට ප්‍රධාන බඩුවට්ටුවර පොතක් තියෙන්න ඕනේ. මේන් ඉන්වෙන්ටරි කියලා කියන්නේ ඒක පාසලට ලැබෙන සියලුම බඩු. ඒ කියන්නේ වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් අර ෂය වෙලා යන්නේ නැති ද්‍රව්‍ය සියල්ල ඇතුළත් කරන්නේ මේ ප්‍රධාන බඩුවට්ටුවරු පොතට. බඩුවට්ටුවරු පොතකින් භාණ්ඩ ඉවත් කරන්න පුළුවන් අවස්ථා මොනවද? භාණ්ඩ සමීක්ෂණයකින් පස්සේ හරි ඉවතලා අවස්ථා 3ක් තියෙනවා මේ බඩුවට්ටුවරු පොතෙන් බඩු අයින් කරන්න පුළුවන්. මේ අවස්ථා 3 මොනවද? එකක් තමයි භාණ්ඩ සමීක්ෂණයක් කරලා අපි ඉවත් කිරීමට හඳුනා ගන්න ද්‍රව්‍ය තියෙනවා නම් ඒ ටික හඳුනාගෙන භාණ්ඩ සමීක්ෂණය වුණාට පස්සේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන්
ඒවා ඉවත් කරන්න කියලා නියෝගයක් එනවා. ඒ නියෝගය ආවට පස්සේ භාණ්ඩ ඉවත් කරන්න පුළුවන්. අනිත් අවස්ථා දෙක මොනවද? සොරකමක් සිද්ධ වුණොත් මැඩම් සොරකමක් වුණාම කොහොමද අයින් කරන්නේ? අර පොලිසිය පැමිණිල්ලක් කරලා හානිපාඩු වාර්තාවක් අරගෙන අන්න හරි. ඒකත් කාර්යාලය හරහා තමයි සිද්ධ වෙන්නේ නේද මැඩම්? ඔව්. ඒක තමයි. ඒතකොට සොරකමක් වුණාට පස්සේ අපි ඊට පස්සේ ඒක ගැන විමර්ශනයක් පොලිසියට කියලා එන්ට්‍රියක් දානවා. ඊට පස්සේ මොනවද නැති වෙලා තියෙන්නේ බඩු කියලා ඒවටත් ලේඛන තියෙනවා. ඒවා සම්පූර්ණ කරලා කලාප කාර්යාලයට යොමු කරනවා. කලාප කාර්යාලයෙන් එතකොට හානිපාඩු මූල්‍ය රීති 54 3 කියලා තමයි මට මතක. ඒක අනුව පත් කරනවා මණ්ඩලයක්. එතකොට මේ මණ්ඩලයෙන් පාසලට ගිහිල්ලා මේ මොනවද නැති වෙලා තියෙන්නේ මොනවද ඒකට හේතු වෙලා තියෙන්නේ නිරීක්ෂණය කරලා ඊට පස්සේ යාලා ඒවා බලලා නිර්දේශ කරලා නිගමනයකට අන්තිමට එළඹෙනවා. එතකොට ඒකෙන් බලනවා මේක අය කරගන්න ඕනේ කාගින්ද? මේ වැරද්දට හේතු වෙලා තියෙන්නේ කවුද? අපි කියමු පාසලේ මොරකරුවෙක් ඉන්නවා නම් මොරකරුව එදා රාජකාරියට වාර්තා කරලා නැත්තම් ඒ වෙලාවේ නම් හොරකම වෙලා තියෙන්නේ. එතකොට මේ නිවාඩු අරගෙන නැතුව මොරකරු හිටියේ නැත්තම් අනිවාර්යෙන් එයාගේ එතකොට රාජකාරිය පැහැර හැරීමක්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක මොරකරුගේ නොසලකිල්ල නැති වෙලා නම් එයාගෙන් අය කරගන්න වෙනවා. එහෙම නැත්තම් විදුහල්පතිගේ නොසලකිල්ල හින්දා නැති වෙලාද? ගුරුවරයෙක්ගේ වගේ නොසලකිල්ල හින්දා නැති වෙලාද? ඒ වගේ කාගේ නොසලකිල්ල නිසාද රජයට පාඩු සිද්ධ වුනේ කියලා තමයි මෙතනදී හොයන්නේ. එතකොට ඍජුවම වගකිව යුතු පාර්ශවයක් එනවා නම් ඒ අදාළ පුද්ගලයාගෙන් මේ සඳහා මේ අදාළේ වටිනාකම අය කර ගන්නවා. ස්වභාවික හානිත් වෙනවනේ. ඔය ගිනි ගැනීම, ගම් වතුර, නාය යන දේවල් ඒ වගේ ස්වභාවික අනතුරක් හින්දා නැති වෙලා යනවා නම් ඒවා කපා හැරීමට නියෝගයක් ලබලා දෙනවා. එතකොටත් අපි අනිවාර්යෙන් නියෝගය නම් ඕනේ. මේක කපා හරින්න කියලා නියෝගය ඕනේ. අවසාන අවස්ථාව මොකද්ද? දැන් දෙකයි. මොනවානේ හිතන්න පුළුවන්ද? පාසල් අතර භාණ්ඩ හුවමාරු කරගෙන තියෙනවද? මේකේ අනිත් එක තුන්වෙනි අවස්ථාව වෙන්නේ පාසල් අතර භාණ්ඩ හුවමාරු කර ගැනීම. මේකට හොඳම උදාහරණයක් තමයි පහුගිය කාලේ අර ද්විතීයික පාසල් සංකල්පයේ ක්‍රියාත්මක වෙලා සමහර පාසල්වල තියෙන ප්‍රයිමරි සෙක්ෂන් එක අයින් කරා. එතකොට ඒ පාසල් වලට ලබලා දීලා තිබුණු ප්‍රාථමික උපකරණ අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒවා ප්‍රාථමික පාසල් වෙත බෙදා හරින්න කියලා නියෝග ලැබුණා. ඒ වගේම තමයි ද්විතීයික අංශ තිබිච්ච පාසල් වල ද්විතීයික අංශය අයින් කළා ප්‍රාථමික කළා. එතකොට ද්විතීයික අංශ වල තියෙන බඩුත් අයින් කළා දැම්මා. ඒ වගේ පාසල් වල Tamanට අවශ්‍ය නොවන දෙයක් තියෙනවා නම් එතකොට ඒක තවත් පාසලකට අවශ්‍ය නම් ඒ වගේ දේවල් හුවමාරු කරගන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථා තුනේදී තමයි බඩු වට්ටෝරු පොතේ ඉවත් කිරීම පැත්තේ සටහන් කරන්න පුළුවන් අවස්ථා තුන වෙන්නේ. මේකට උත්තරේ ලියන්නකෝ වාර්ෂිකව වට්ටෝරු පොත් තුලනය කිරීම සිදුවන ආකාරය විස්තර කරන්න. විනාඩි 3ක් දෙන්නම් ඒකට. මේකට පස්සේ තියෙන ප්‍රශ්නෙටත් කොහොමම උත්තරේ ලියන්න. 19 වෙනි එක තියෙන්නේ භාවිත කළ නොහැකි ආකාරයට අබලි වී දි รา පත් වී ඇති ලී බඩු. ඉන්වෙන්ටරියෙන් ඉවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය කෙටියෙන් විස්තර කරන්න. කලින් එකේ ඇහුවේ බඩු වට්ටෝරු පොත තුලනය කරන ආකාරය. මේකේ තියෙන්නේ අබලි වෙලා දි รา පත් වෙලා තියෙන ලී බඩු ඉන්වෙන්ටරියෙන් කොහොමද ඉවත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද්ද මේ ප්‍රශ්න දෙකට දෙන්න පුළුවන් උත්තරේ? බඩු වට්ටෝරු පොතක් කොහොමද තුලනය කරන්නේ? දැකලා තියෙනවද බඩු වට්ටෝරු පොත් තුලනය කරලා තියෙනවා? ඔව් මැඩම්. ඔව් කොහොමද ඒක කරලා තියෙන්නේ? සාමාන්‍යයෙන් කොහොමද දැකලා තියෙන්නේ පොතේ? එක පැත්තක් විතරයිද තුලනය කරන්නේ? දෙපැත්තම තුලනය කරනවද? දෙපැත්තම තුලනය කරන්න. ඒක කොහොමද සාමාන්‍යයෙන් කරන විදිය? අර දෙපැත්තම තියෙන දැන් පවතින සංඛ්‍යාව තියෙනවානේ. ඔව්. ඒකෙන් හානිලා කියන භාණ්ඩ සමීක්ෂණයෙන් ඉවත් කළාද නැද්ද කියන එක ඒකේ ලේඛනය අරගෙන ඉවත් කරන්න කියලා ඕඩර් එක දීලා තියෙන දෙයක් නම් අපි ඒකේ සංඛ්‍යාව අඩු කරනවා ඉලක්කම. මෙතරක් වෙලා කියලා ඉතුරු ටික ආයෙ ලියනවා. මේ ඒක දෙපැත්තම සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ රතු ඉරකින් ඉර ගහලා වෙන් කරනවා. ඊට පස්සේ තමයි ඊළඟ අවුරුද්දට ආයෙ පටන් අරන් දාන්නේ. හරි. එතකොට මේකෙදි කරන්නේ මේ අපි වම් අත පැත්තේනේ මේ ලැබුණු ද්‍රව්‍ය එන්ටර් කරන්නේ. එතකොට ඒකෙදි බලනවා දැන් තුලනය කරන්නේ කවද දිනේටද? පොත් තුලනය කරන්නේ කොයි දිනේටද? 12:31ට. ඔව් 12:31ට. එතකොට 12:31 වෙනකොට පාසලට ලැබිච්ච සියලුම ද්‍රව්‍ය ඉන්වෙන්ටරි ගත කරන්න ඕනේ සියලුම ද්‍රව්‍ය අඳුනාගෙන 12:31 වෙනකොට පොතට අපි එන්ටර් කරලා තියෙන්න ඕනේ.
එතකොට ඒ ටික ඔක්කොම තියෙන්නේ වම් අත පැත්තේ. එතකොට දකුණු අත පැත්තෙන් තමයි අපි ඉවත් කරන දේවල් තියෙන්නේ. එතකොට මොනවා හරි දැන් සාමාන්‍යයෙන් 2000 දැන් මේ 2021නේ මේ අවුරුද්දේ බාහන සමීක්ෂණයෙන් ඉවත් කරන නියෝගය මේ අවුරුද්දේම අපිට ලැබෙනවා බොහොම අඩුයි. ඒක ලැබෙන්නේ ඊට පස්සේ අවුරුද්දකදී. එතකොට දැන් අපි දැන් මේ 2021ට තුලනය කරනවා නම් 2019 ඉවත් කිරීම නියෝගය අපිට ලැබෙන්නේ 21 වෙන්න පුළුවන්. එතකොට 21 ලැබුණ නම් ඒක අපි එන්ටර් කරන්නේ 2019 අවුරුද්ද කෙලින්ද 21 අවුරුද්දේ ලියපු කෙලින්ද දකුණු අත පැත්තෙන් ඉවත් කරද්දී 21 කෙලින්. ගොඩක් පොත්වල ඉස්කෝලවල කරන්නේ තුලනය කරනවා කියලා කරන්නේ වම් අත පැත්තේ පිටුවේ 12:31ට ශේෂය කියලා ලියලා අර උඩ තියෙන සංඛ්‍යාවම දාගෙන යන එක විතරයි. එතකොට ඉවත් කිරීමක් ආපු ගමන් දකුණු අත පැත්තේ හිස්නේ සම්පූර්ණයෙන්. එතකොට ඒකේ මුලින්ම ලියනවා කොයි අවුරුද්දෙන්ද මේ කොයි අවුරුද්ද ඉවත් කිරීමද මේ යන්නේ කියලා. එතකොට අඩු කරන ඒවා කරගන්න හරියට අපිට අපහැදිලි. ඒකයි මේ පොත තුලනය කරන්න කියලා කියන්නේ. එතකොට තුලනය කරනකොට දෙපැත්තම තමයි අපි තුලනය කරන්නේ. එතකොට අපිට ලැබිච්ච දේවල් ඔක්කොම දකුණු අත වම් අත පැත්තේ අපි එන්ටර් කරලා ඉවරයි. දකුණු අත පැත්තේ ඉවත් කිරීම තියෙනවා නම් අපිට ලැබිච්ච දිනේ දාලා අර ලැබුණු පැත්තේ දින කෙලින් තමයි. එතකොට ඒ දිනවල අදාළ දිනයක් වෙන අපි කියමු 12යි 10යි තමයි අපි අවසානයේට බඩු ඇතුළත් කරලා තියෙන්නේ. අපේ මේ ඉවත් කිරීමේ නියෝගය එන්නේ 11 වෙනි මාසෙදී. එතකොට මේ ඒක 11 වෙනි මාසේ කෙලින් ඒ තීරුවක අපිට ලියන්න පුළුවන්. මේ මාසේ තමයි, ඒ කියන්නේ මෙන්න මේ දිනේට තමයි මේ ඉවත් කිරීම ආවේ කියලා. ඊට පස්සේ ඒ ටික දාලා දකුණු අත පැත්තේ ඒ ඉවත් කිරීම වලට පස්සේ රූලක් තියලා ඊළඟ රූල තමයි අපි තුලනය කිරීම විදිහට දෙපැත්තෙම ඉරි ගහන්නේ. එතකොට එහෙම තමයි බැලන්ස් කරන්නේ. ඉඩ තියන්නේ නැහැ. අපි අර එහෙම ඇතුළත් කරලා දකුණු අත පැත්තේ අපි අර අන්තිමට එන්ටර් කරපු එකට කලින් රූලක් තියන්නේ ශේෂය ගණනය කරන්නේ අන්නේ රූලේ නිසා. එතකොට දකුණු අත පැත්තේ අන්තිමට එන්ටර් කරපු රූලට පල්ලෙහෙයින් රූලක් තියලා ඊට පස්සේ එකේ තමයි රතු පෑනෙන් අර මුදල් පොත බැලන්ස් කරනවා වගේම ඩබල් ඉරි ගහලා රතු පෑනෙන් අපි දානවා. එතකොට මේ රතු පෑනෙන් ඉරි ගහන එකට ලියන්නේ වම් අත පැත්තේනේ අපිට ලැබිච්ච ද්‍රව්‍ය තියෙන්නේ. එතකොට මේ පැත්තේ තීරු 10ක් තියෙනවා. තීරු 10ටම භාණ්ඩ ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඒ වර්ෂයේ අවසානයේ දවස වෙනකොට ආපු බඩු එතකොට එකතු වෙලා තියෙනවනේ. ඒ ද්‍රව්‍යවල එකතුව තමයි අර රතු පෑනෙන් අපි ඩබල් ඉරි ගහපු තැන ලියන්නේ. එතකොට වම් අත පැත්තේ රතු පෑනෙන් මේ මැද තීරුවේ ලියපු එකම තමයි දකුණු අත පැත්තෙත් අපි ලියන්නේ. ඊට පස්සේ දකුණු අත පැත්තේ ලියුවට පස්සේ බලන්න ඕනේ ඒ අවුරුද්දේ ඉවත් කිරීම මොනවා හරි තියෙනවද කියලා. දැන් අපි 11 වෙනි මාසේ ඉවත් කිරීමක් ලිව්වනේ. එතකොට ඒ ඉවත් කිරීම ලිව්ව භාණ්ඩ තියෙනවනේ. එක භාණ්ඩයක් වෙන්න පුළුවන්, භාණ්ඩ කීපයක් වෙන්න පුළුවන්. එතකොට රතු පෑනෙන් හරි ඉරි ගහපු තැන අපි ශේෂය අපි 10ක් ආවනම් ඉවත් කිරීම දෙකක් තියෙනවා නම් 10න් දෙකක් අඩු කරලා එන 8 උත්තරේ 8නේ එන්නේ. ඒ 8 අපි අර කලින් ඉතුරු කරගත්ත රූලේ ලියනවා. ඉවත් කිරීම වෙලා නැත්තම් රතු පෑනෙන් ඉරි ගහපු තැන ලියපු ටිකම තමයි ඉතුරු හිස් තැන් වලට ලියන්නේ. එතකොට ඒක ගැන තියෙන විස්තරයට අපි ලියනවා ශේෂය 15ට ගෙන ගියා කියලා. ශේෂය 15ට අපි ගෙනියන්නේ මේ අවුරුද්දේ නම් පොත බැලන්ස් කරන්නේ 2021 12:31 දිනට ශේෂය 15ට ගෙන ගියා කියලා ලියනවා. එතකොට දකුණු වම් අත පැත්තේ අර රතු ඉර ගහලා ශේෂ කරාට පස්සේ රූලෙදී ඒක කෙලින් අපි ලියනවා 2022 ජනවාරි 1 වෙනි දිනට ශේෂය ඉදිරියට ගෙන ගියා කියලා. අතනින් 15ට ගෙන ආපු ශේෂය තමයි අපි අතන ශේෂය ඉදිරියට ගෙනාවා කියලා ලියන්නේ. එතනින් පස්සේ ඒ 2022 අවුරුද්දේ අපිට ලැබෙන භාණ්ඩ මොනවද කියලා නැවතත් පුරුදු විදිහටම එන්ටර් කරගෙන යනවා. ඕක තමයි තියෙන්නේ වට්ටෝරු පොත් තුලනය කිරීම කියලා. බලන්න පාසලේ ඔයාලා බඩු වට්ටෝරු පොත් දැක්කත් මම නම් දැක්කේ නැහැ. පොත් ගිහිල්ලා මම කියලා හදව මිසක් එක පොතක්වත් මම දැක්කේ නැහැ. පොත දෙපැත්තම බැලන්ස් කරලා තියෙනවා. මේ කියන්නේ මම වැඩ කරපු තැන්වල නම්. ඒක නිසා බලන්න තමන්ගේ පාසලේ මේ විදිහටමද පොත් බැලන්ස් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන අබලි වෙලා තියෙන ලී බඩුවක් ඉන්වෙන්ටරියෙන් අයින් කරන්නේ කොහොමද? භාණ්ඩ ඉවත් කිරීමක් කරගන්නේ කොහොමද අපි? කලින් කතා කළා පාසලේ භාණ්ඩයක් ඉවත් කරන්න ඕන නම් මොකද අපි කරන්නේ කියලා. වෙන්දේසි ඒ ක්‍රමයට අර භාණ්ඩ සමීක්ෂණයක් කරලා ඒකද වෙන්නේ? ඔව් ඒක තමයි භාණ්ඩ සමීක්ෂණයක් කරලා කොහොමද මේක ඉවත් කරගන්න අපි දාන්නේ.
භාණ්ඩ සමීක්ෂණයක් කියනකොට මොකද්ද කරන්න ඕනේ? සාමාන්‍ය ක්‍රමවේදය කොහොමද ඔයාලා පාසලෙන් භාණ්ඩ ඉවත් කරගන්න? කරේ නැද්ද භාණ්ඩ වෙන්දේසි? අනේ නෑ මැඩම් මේක හම්බෙලා නෑ අත්දැකීම. ඒක තමයි. අපේ ඉස්කෝලේ කරපු එකම දේ අයින් කරන භාණ්ඩ ගවඩා කාමරයක දාලා තියෙනවා. පුළුවන් ඒවා රිපෙයාර් කරලා ගන්නවා. ඔය මං හිටපු අවුරුදු 9කට ආසන්න කාලයක් මං හිටියා. ඒ ඉස්කෝලේ ඉතින් මේ කරපු එකම දේ මොකද මම්ම තමයි මායි මහත්තයා රිපෙයාර් කටයුතු කරන්නේ. එළියට දෙන්න එකක්වත් පාසල් භූමියේ පුළුවන් උපරිම හදා ගත්තා. අර වගේ සිද්ධියකට මුහුණ පාලත් නැහැ. වෙන්දේසියකට සම්බන්ධ වෙලත් නැහැ පාසලේ. ඒකන්ද ඉගෙන අධ්‍යක්ීම් නැහැ. හරි. මේ මිස්ලා කරපු ක්‍රමවේදය හරියටම හරි. මොකද දැන් අපිත් දැකපු දේවල් තමයි පාසල් වලට සම්පත් වැඩි වුණාම අපරාධේව නිකන් අහක දානවා. මේකෙදි ක්‍රමවේදය තමයි මේ ලීබඩු විතරක් නෙවෙයි ඕනම දෙයකට පාසලේ තියෙන ඕනම භාණ්ඩයක් අපිට ඉන්වෙන්ටරියෙන් අයින් කරගන්න ඕන වුණාම හැබැයි අපිට මේ හිතමනාපේ භාණ්ඩ අයින් කරන්න බෑ. ඒ භාණ්ඩය පාවිච්චි කරන්න කල නොහැකි මට්ටමටම අබලන් වෙලා රිපෙයාර් කරන්නත් බැරුව අන්න ඒ මට්ටමටම අබලන් වෙලා තියෙනවා. ඒකයි මේ මේකෙත් දාලා තියෙන්නේ පැහැදිලිවම අබලි වී දි รา පත් වී ඇති කියලා. ඒක නිසා අනිවාර්යෙන් කියන්නේ රිපෙයාර් කරලවත් පාවිච්චි කරන්න බැරි නම් එහෙම තමයි අපි භාණ්ඩයක් ඉවත් කරන්නේ. ඊට අමතරව අපිට පුළුවන් අර අපි කලින් කතා කර විදිහට මේ වෙනත් අපේ පාසලට අවශ්‍ය නැහැ. මේ ඉන්න දරුවන්ට වෙනත් පාසලක දරුවන්ට ඒක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. අන්න ඒ ආකාරයට අපි අඳුනා ගන්න භාණ්ඩ අපි කොයි ලේඛනයටද ඇතුළත් කරන්නේ? භාණ්ඩ සමීක්ෂණයක් කෙනෙකුට අපි ආකෘති පත්‍ර පුරවනවානේ. මොන ආකෘතියටද මේව ඇතුළත් කරන්නේ? මතකයිද? භාණ්ඩාගාර 66න් තමයි සාමාන්‍යයෙන් අපි මේ ඉන්වෙන්ටරි පොතේ තියෙන ශේෂ දක්වලා ඒ ආකෘති පත්‍ර පුරවන්නේ. මේකෙදි භාණ්ඩ සමීක්ෂණයේ එන්න කලින් හොඳට මතක තියාගන්න භාණ්ඩ සමීක්ෂණයට ඒ අය එන්න කලින් පාසලේ සමීක්ෂණ මණ්ඩලයක් දාලා මේකට ඔයාලට භාවිතා කරන්න පුළුවන් පාසලේ ඉන්න භෞතික සම්පත් කළමනාකරණයට තේමාවට අදාළ මේ ගුරු බවතුන් හරි ඒ ඉන්න කට්ටියව අපිට මේකට යොදා ගන්න පුළුවන්. ඒ අය එකතු වෙලා පාසලේ පාවිච්චි කරන්න බැරි රිපෙයාර් කරන්න පාවිච්චි කරන්න බැරි භාණ්ඩ මොනවද? එතකොට අර විනාශ කරන්න ඕන භාණ්ඩ මොනවද? රිපෙයාර් කරන්න පුළුවන් භාණ්ඩ මොනවද? හොඳට තියෙන භාණ්ඩ මොනවද? අන්න ඒ ආකාරයෙන් හඳුනා ගැනීමක් කරන්න ඕනේ. එතකොට පාසලේ තියෙන සියලු භාණ්ඩාගාර 66ට කොහොමත් අනිවාර්යෙන් ඉන්වෙන්ටරි තියෙනවා නම් ඒ භාණ්ඩ සියල්ල ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි අර හඳුනාගත්තනේ භාණ්ඩ. ඒකෙන් පාසලෙන් ඉවත් කරන්න ඕනේ භාණ්ඩ. ඒවා පොදු 47 ආකෘති පත්‍රයට තමයි ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඒව රිපෙයාර් කරන්නත් බෑ. ඒක නිසා තමයි මේ ඉවත් කරන්න කියලා පොදු 44 තමයි ඇතුළත් කරන්නේ. එහෙම අපි හදා ගන්න තියෙන ડોකියුමන්ට් එක භාණ්ඩ සමීක්ෂණයක් ආවහම ඒ මණ්ඩලයට ඒක ඉදිරිපත් කරනවා. ඒ අයත් ඒ භාණ්ඩ ටික එකින් එකට පරීක්ෂා කරලා බලලා ඒ භාණ්ඩ වලින් යාලා අඳුර ගන්නවා හොඳට තියෙන බඩු මොනවද රිපෙයාර් කරන්න පුළුවන් ඒවා මොනවද විකුණන්න කියන්නේ රිපෙයාර් කරන්න බෑ පාසල වලටකුත් නෑ ඒ වුණාට මුදල් වටිනාකමක් ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ විකුණන්න පුළුවන් ඒවා මොනවද? ඊට අමතරව මොනවත්ම කරන්න බෑ විනාශ කළ යුතු භාණ්ඩ මොනවද? එතකොට ඒව තමයි අර අඳුනාගෙන සේල් කියලා S අකුර දානවා, රිපෙයාර් නම් R දානවා, ඩිස්ට්‍රොයි නම් D දානවා. එතකොට ඒ භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ අය අන්තිමට වාර්තාවක් දෙනවා. එතකොට එයාලා දෙන වාර්තාවේ අනිවාර්යයෙන් මේ අයින් කරන්න ඕනේ බඩු මොනවද? මොන භාණ්ඩයද අයින් කරන්නේ? කොච්චර ප්‍රමාණයක්ද කියන එක ඒ සමීක්ෂණ මණ්ඩලයේ එන අය තහවුරු කරන්න ඕනේ. එතකොට ඒ අය තහවුරු කරාට පස්සේ කලාපෙට ඒ වාර්තාව යවුවහම ඊළඟට මේවා වෙන්දේසි කරන්න පුළුවන් භාණ්ඩ තියෙනවා නම් ඒව කියලා භාණ්ඩ වෙන්දේසියක් පවත්වනවා. ඒ භාණ්ඩ වෙන්දේසියට අනිවාර්යෙන් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂය ඇතුළු සමාජික මණ්ඩලයක් පත් කරනවා. ඒකට ඇතුළත් වෙනවා භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ හිටපු සභාපති කොට්ටාස අධ්‍යක්ෂක අනිවාර්යෙන් එනවා. ඊළඟට තමන්ගේ ඒ කියන්නේ භාණ්ඩ වෙන්දේසිය තියෙන පාසලේ ගුරු බවතුන් දෙදෙනෙක්වත් අවමය ඉන්න ඕනේ ඒ කමිටුවට දාලා. ඒකට ඒ කට්ටිය එකතු වෙලා මේ භාණ්ඩ ටික ආයෙ අඳුනාගෙන ඒවා වෙන්දේසි කරනවා නම් තක්සේරු මිලක් ඒ භාණ්ඩයෙන් භාණ්ඩයට තක්සේරු මිලක් නියම කරලා ඒන එකතු කළා තමයි අන්තිමට වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ. වෙන්දේසිය අවසන් වුණාම ඒ මුදල් රජයට බැඳලා නැවතත් ඒ වෙන්දේසි වාර්තාව කලාප අධ්‍යාපන කාර්යාලයට යොමු කරනවා. එයාලා ඊට පස්සේ තමයි දෙන්නේ භාණ්ඩ ඉවත් කිරීමේ නියෝගය. ඉන්වෙන්ටරි පොතෙන් භාණ්ඩ ඉවත් කිරීමේ නියෝගයක් ඊට පස්සේ එනවා. එතකොට මේකේ තියෙන්නේ ඉන්වෙන්ටරියෙන් ඉවත් කරන්න නම් මෙතනට එන්න වෙන්නේ
පාසලේ භාණ්ඩ සමීක්ෂණයට අදාළව අභ්‍යන්තර කමිටුවක් පත් කරලා එයාලගෙන් හඳුනා ගන්න භාණ්ඩ වලින් පොදු 45කට ඇතුළත් කරලා භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයටත් ඒක ඉදිරිපත් කරලා එයාලගේ වාර්තාවට ඇතුළත් කරලා තමයි මේක ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ව්‍යාපෘති ගැන. මෙතනින් පස්සේ ප්‍රශ්න 5ක් තියෙනවා. මේ ප්‍රශ්න 5ටම එක දිගට උත්තර ලියන්න යන ටිකක් දීර්ඝව කතා කරන්න තියෙන ප්‍රශ්න 5ක්. ඒක නිසා ලියාගෙන ඉවර වෙලා අපි කතා කරමු. මොනවද මේකට එන උත්තර? ව්‍යාපෘතියක් පාසලකට අවශ්‍ය වෙන්නේ කොයි අවස්ථාවලද? සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ. ඔයාලා දන්න දේ කතා කරමු. එතකොට මේ මටත් මාර හැමදාම කියන්න වගේ එතකොට يعني කතා කරන්න පුළුවන් පරාසය වැඩි වෙනවා. මැඩම් ඔව් මේ මං හරිද දන්නේ නැහැ. කමන්නේ වැරදුනාට කමන්නේ. මම සාමාන්‍යයෙන් මගේ පෞද්ගලිකව පාසලට මගේ ගුරුකාර්ය සාධනය හරහා සිද්ධ වෙන්න ඕනේ ව්‍යාපෘති දෙක කරනකොට මම ඒකට පාවිච්චි කරනවා ව්‍යාපෘති යෝජනාව ලියනකොට මේ හැඳින්වීම අරමුණු හා අභිමතාර්ථ ක්‍රියාත්මක කරන ආකාරය කාලරාමුව අයවැය ඇස්තමේන්තුව සහ අවසර ගැනීම මම ඒකද මේ අහන්නේ වෙන මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. හරි ඒ ඔයාලා ව්‍යාපෘතියක් කරන ව්‍යාපෘති යෝජනාව දෙන ක්‍රමවේදය තමයි ඔය කියන්නේ. මැඩම් ඔව් අර ගැටලුව හඳුනා ගැනීම මේ අවශ්‍යතා විශ්ලේෂණය කිරීම ඊට පස්සේ ප්‍රමුඛතාකරණය ඒකද? අන්න ඔය තියෙන එක අවශ්‍යතා විශ්ලේෂණයේ ඉඳලා. හරි. කියාගෙන යනක දන්න ටික. එතකොට හොඳයි මේ ඔයාලා එතකොට ඒ කියන්නේ මොනවද එතන වැරදි වෙන්නේ කියන එක හොයාගන්න පුළුවන් මට. අවශ්‍යතා විශ්ලේෂණය කළා මේක නෙවෙයි ඔයාලා සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය කියන්නකො පාසලේ. අවශ්‍යතා විශ්ලේෂණය කළා ඊට පස්සේ ප්‍රමුඛතාකරණය කරනවා නේද? අරමුණු අභිමතාර්ථ විමතාත් හඳුනා ගන්නවා. හරි. ඔයාලා කරන දේ කියන්නකො. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ සලස්ම සකස් කරනවා ඊළඟට මේ ක්‍රියාත්මක කරනවා ඊළඟ නියාමනය ඇගීම ඒ කොටසට යනවා. ඒක කරනවා. හරි. මේ එතකොට අර ඔව් මැඩම් මේ අර අපේ පාසලේ මේ මධ්‍යකාලීන සැලසුමයි වාර්ෂික සැලසුමයි ඒකේ පියවර ටිකද මේ වෙන්නේ. අන්න හරි. ඔව්. එතකොට දැන් කිව්ව තැන හරි. එතකොට මේ පාසලකට අදාළ වෙන ව්‍යාපෘතිවල ආරම්භය තමයි ගුරු කාර්ය සාධනය කියලා කියන්නේ. එතකොට ගුරුවරු විදිහට මුලින්ම දෙන්න ඕනේ පාසලේ මොනවද අපි කියන්නේ මේ අවුරුද්දේ මොනවද මගේ විෂයට අදාළව හරි මම කියන්නේ විෂයට අදාළව දෙයක් කරනවා නම් එහෙම අරකේ තියෙනවනේ තෝරාගත්ත ව්‍යාපෘති කියලා වෙනත් ඊට අමතරව දෙයක්ත් අපිට කරන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ තොරතුරු දෙනවා. ඊට පස්සේ අපේ සංවර්ධන කමිටුව තියෙනවනේ. එතකොට ඒ අයත් රැස් වෙලා ඊළඟට අපි තේමා ආදේශනය කරනවනේ. එතකොට තේමා 8ට අදාළව කරලා ඒකෙනත් අපි අඳුනාගෙන තියෙනවා පාසලේ තියෙන දුර්වලතා මොනවද ශක්තියින් මොනවද ඒවා අපි අඳුනා ගන්නවා. එතකොට ඒවා අඳුනාගෙන තියාගෙන ඒවයින් තමයි අපි අර මධ්‍යකාලීන සැලැස්මට ගන්නෙ මොනවද අපේ පාසලේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ ව්‍යාපෘති මොන අංශ යටතේද අපි කරන්න ඕනේ. අන්න ඒ ටික අඳුනා ගන්නවා. මේ අවශ්‍යතා විශ්ලේෂණය කියලා කියන්නේ ඔන්න ඔය කොටසට තමයි. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අපි කරන්නේ එතකොට අපේ පාසලට වුවමනා වෙලා තියෙන්නේ මොන කරුණුද? අපි කියමු අපේ පාසලේ තියෙනවා මේ පානීය ජල ගැටලුවක්. අන්න එතකොට ඒක තියෙනවා නම් අපි මේ අඳුනා ගන්න ඕනේ අපේ මූලික අවධානය යොමු වෙන්න ඕනේ පාසලට ජල මූලාශ්‍රයක් ඒවට අදාළ දේවල් සපයා ගන්න. එහෙම නැත්නම් අපේ පාසලේ සම්පත් තියෙනවා ගුරුවරුත් ඉන්නවා හැමදේම තියෙනවා ඒ වුණාට අපේ ප්‍රතිඵල අඩුයි. එතකොට ඒකට ප්‍රතිඵල වර්ධනය කරගන්න නම් අපි මොකද කරන්නේ? අන්න ඒ වගේ මොනවද අපේ තියෙන අවශ්‍යතාවය? පාසලේ අවශ්‍යතාවයල් අඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න වෙනවා ඒ අවශ්‍යතාව කාගේද? කාටද මේක උවමනා වෙන්නේ? දැන් පානීය ජල ගැටලුවක් වෙනවා. ඒක හැම පාසලේ ඉන්න සියලු දෙනාට මේක බලපානවා. අර ඒ වගේ ගැටලුවෙන් ගැටලුවට කාරණා අඳුනාගෙන බලන්න ඕනේ කාටද මේක උවමනා වෙන්නේ. ඊට පස්සේ ඒ අනුව තමයි අර ප්‍රමුඛතාකරණය කියලා අර මිස් කිව්වේ. ඒකට හරි එතකොට ප්‍රමුඛතාකරණය කරන්න දැන් අපේ තියෙන පාසලේ ගැටලු අඳුනාගෙන ඒකෙන් ප්‍රධානම දේ මොනවද කියන එක. එතකොට අපි කියමු අපිට වැසිකිළියක් ලැබුණත් වැඩක් නැහැ. ඒකට පාවිච්චි කරන්න ජලය නැත්තම්. ගොඩක් පාසල්වල ওই දරුවෝ ජලය නැති නිසා මේ පාසල්වල වැසිකිළි පවා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි බලන්න වෙනවා වැසිකිළිත් අපිට අවශ්‍යයි ජලයත් අවශ්‍යයි. එතකොට මේ දෙකේ මූලිකම අවශ්‍යතාවය වෙන්නේ පානීය ජලය. ඊළඟට තමයි අපිට ඊළඟ අවශ්‍යතාවයට යන්න වෙන්නේ. එතකොට මේ අවශ්‍යතා හඳුනා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම ශිල්ප තියෙනවා.
එතකොට එහෙම ක්‍රමශිල්ප තමයි නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, සමීක්ෂණ, ප්‍රශ්නාවලි. එතන සමීක්ෂණ කියලා කියන්නේ අර සර්වේ කරනවා කියලා කියන්නේ අන්න එහෙම අපි සර්වේ කරලා ගන්නවා. ප්‍රශ්නාවලි කියන්නේ එක එක්කෙනාට ක්වෙස්චන් එකක් අපි හදලා දීලා ඒ වගේ තමයි මේ අවශ්‍යතාවය මොකක්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේද වෙන්නේ. ඊට පස්සේ අපි බලනවා මේ අවශ්‍යතා විශ්ලේෂණය කරලා මේකෙන් මොනවද කෙරෙන්න ඕනේ ප්‍රමුඛතාකරණය කරන්න. දැන් අපි කිව්වේ මොන අවශ්‍යතාවයද ප්‍රමුඛතාකරණය කරන්නේ. එතකොට මේකට අපි බලන්න වෙනවා මේ ව්‍යාපෘතිය කරන්න අවශ්‍ය වෙන සම්පත් මොනවද කියලා. ඒ කියන්නේ මේකට භෞතික සම්පත් ඕනද, මානව සම්පත් ඕනේ, මූල්‍ය සම්පත්ද, ඒ විදිහට බලනවා මොනවද ඕන කියලා. දැන් අපිට මූල්‍ය ප්‍රතිපාදන ගොඩක් ඕන නම් ඒ ව්‍යාපෘතිය කරන්න අපි බලනවා අපේ පාසලේ තියෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට ඒ අනුව අපිට සීමා වෙන්න වෙනවා මේ මූල්‍ය ප්‍රතිපාදන වැය කරලා කරන්න පුළුවන් ව්‍යාපෘති ටික. මානව සම්පත්, භෞතික සම්පත් අපිට ප්‍රමාණවත් විදිහට තියෙනවා නම් ඒවා භාවිතා කරලා කරන්න පුළුවන් ව්‍යාපෘති ඕන තරමක් අපිට පාසලේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. එතකොට ප්‍රධානම අවධානය දෙන්න ඕනේ. එතකොට මොනවද අපිට මේ වෙනුවෙන් වැය කරන්න පුළුවන් සම්පත්? ඒ සම්පත් අපිට තියෙනවද? ඒ අනුව තමයි ඊළඟට බලන්න වෙන්නේ. ඊට පස්සේ ඊළඟට මේක තමයි අනිවාර්යෙන් බලන්න ඕනේ මේ ව්‍යාපෘතිය කරන එකේ පරමාර්ථය. එහෙම නැත්නම් අරමුණ මොකක්ද කියලා. හොඳ අරමුණක් වෙන්නත් එපා ඕනම දෙයකට. එතකොට මෙන්න මේ අරමුණෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය කරන්නේ. එතකොට මේකේ දාලා තියෙනවා පරමාර්ථ පුළුල් අභිමතාර්ථ වෙන්න ඕනේ කියලා. ඒ වගේම අරමුණු නම් සුවිශේෂී වෙන්න ඕනේ. අර ස්මාර්ට් කියලා තමයි අපි මේව කරන්නේ. එතකොට ඒ අනුව තමයි ව්‍යාපෘතිය හඳුනාගන්නේ. පාසලේ තියෙන අවශ්‍යතාවලට ගැලපෙන්න ඕනේ. අරමුණු වලට, පරමාර්ථ වලට. එතකොට අපි අර හැමතිස්සෙම කියනවානේ පාසලේ දැක්මක් මෙහිවරක් අපේ තියෙනවා කියලා. අපි ඒකට තමයි අපි හැමදේම ફોકસ කරන්නේ. එතකොට ඒකට මේ දැක්ම සාර්ථක කරගන්න මේ ව්‍යාපෘතිය අවශ්‍යයිද අපිට. අන්න ඒ ආකාරයෙන් ව්‍යාපෘතිය හඳුන ගන්නවා. ඊට පස්සේ ව්‍යාපෘතිය අඳුනාගත්තට පස්සේ අපි බලනවා මේ ව්‍යාපෘතියේ යෝග්‍යතාවය. එතකොට මේක අපි කොටස් දෙකකින් තමයි පරීක්ෂා කරන්නේ. එකක් තමයි කියන්නේ මූල්‍යමය අංශයෙන් ව්‍යාපෘතිය යෝග්‍යද කියලා එකක් බලනවා. අනිත් එක තමයි මූල්‍යමය නොවන අංශයෙන් ව්‍යාපෘතිය යෝග්‍යද. අපි අර කලින් කතා කරා මේකට මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙන ව්‍යාපෘතියක්ද එහෙම නැතුව කරන්න පුළුවන් ව්‍යාපෘතියක්ද. අන්න එතකොට බලනවා ඊට පස්සේ අපේ තියෙන පාසලේ මූල්‍ය ප්‍රතිපාදනත් එක්ක අපිට මේ ව්‍යාපෘතිය කරන්න පුළුවන් වේද කියලා. අන්න ඒකේ තමයි මේ ව්‍යාපෘතියේ යෝග්‍යතාව අපි පරීක්ෂා කරන්නේ. එතකොට මූල්‍යමය වශයෙන් ව්‍යාපෘතියක යෝග්‍යතාව පරීක්ෂා කරනකොට අපි බලනවා පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය. පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය. cost benefit analysis එකක් කරනවා. ඒ වගේම තමයි පිරිවැය ඵලදායිතා විශ්ලේෂණය. පිරිවැය ඵලදායිතා විශ්ලේෂණයකුත් කරනවා. ඒ කියන්නේ මෙතනදී බලන්නේ මේ මූල්‍ය ප්‍රතිපාදනයක් අපි වැය කරාට පස්සේ ඒකෙන් ප්‍රතිලාභය මොකක්ද? ඒ වගේම තමයි ඒ මූල්‍ය කියන්නේ මුදල් වේදම් කරලා කරන මේ ව්‍යාපෘතිය ඵලදායීද? ඵලදායී නැත්තම් කරලා වැඩකුත් නැහැ. ඒකෙන් ප්‍රතිලාභ ගන්න කවුරුත් ඇත්තේ නැත්තම් ඒක කරලත් වැඩක් නැහැ. උදාහරණයකට කියන්නම් පහුගිය කාලෙදී මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට වැසිකිලි ව්‍යාපෘතියකට මේ මුදල් රජයෙන් ලබා දීලා තියෙනවා. එතකොට මේ මුදල් මේ බෙදලා වෙන් කරනකොට විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ නොමැති පාසල් වලට මේ මුදල් වැය කරලා මේ වැසිකිලි හදලා දීලා තියෙනවා. එතකොට ඒකක නැති විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ඉන්න පාසල් වලට නෙවෙයි අර එහෙම නැති පාසල් වලට දීලා තියෙනවා. එතකොට දැන් අවසානයේදී පාසල් වලට විකරණ වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක පාවිච්චි කරලා නැහැ. අන්න ඒකයි එතකොට මේ කියන්නේ එතකොට මේ පිරිවැය වෙන් කරලා කරන එකෙන් ප්‍රතිලාභය ලබන්න අය ඉන්නවද? ඒකේ ඵලදායීතාවයක් තියෙනවද කියලාත් අපි බලන්න ඕනේ. ඊට පස්සේ මූල්‍යමය නොවන විදිහට ව්‍යාපෘතියක් අපි කරනවා නම් අපි එතනදී බලන්න ඕනේ මේ ව්‍යාපෘතිය පාරිසරික වශයෙන් යෝග්‍ය ව්‍යාපෘතියක්ද? ඒ වගේම සමාජීය ආගමික හා සංස්කෘතික වශයෙන් යෝග්‍ය වෙනවද? අධ්‍යාපනික වශයෙන් යෝග්‍යද? පරිපාලන වශයෙන් යෝග්‍යද?
තාක්ෂණික වශයෙන් යෝග්‍යද? ඒ වගේම තමයි තිරසාර සංවර්ධනය සමග සම්බන්ධයිද? අපි තිරසාර සංවර්ධනය ඉලක්ක කරගෙන තමයි මේ අධ්‍යාපනය දැන් මෙහෙයවන්නේ. එතකොට ඒකදී අපි බලන්න ඕනේ මේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ටත් මේ ව්‍යාපෘතිය යන්න පුළුවන්ද කියලා. හරිද? ඊට පස්සේ හතරවෙනි එක වෙන්නේ ව්‍යාපෘති සැලසුම සකස් කිරීම. එතකොට මෙන්න මේකට තමයි අර ශාන්ති මිස් කිව්ව ටික ඒකට අදාළ කරුණු වෙන්නේ මෙන්න මේ ව්‍යාපෘති සැලසුම සකස් කරද්දී. මේකට බලපානවා අපි බලන්න ඕනේ ව්‍යාපෘති අරමුණ මොකක්ද? ඊට පස්සේ සම්පත් හා බාධක පිළිබඳ තක්සේරුවක් ගන්න ඕනේ. ව්‍යාපෘති ක්‍රියාවලීන් ගැන කාලය කොච්චර කාලයක් වැය වෙනවද? පුද්ගලයා කවුද මේවට සම්බන්ධ වෙන? අවශ්‍ය වෙන ද්‍රව්‍ය ඊළඟට කොච්චර අයවැයක් ගත වෙනවද? අපි අර කරන්නේ ඒ වයින් තමයි කාල රාමුව සකස් කරලා ඒ ආකාරයෙන්. එතකොට මේ සැලසුම් කරණයට අදාළව ශිල්ප ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි මේ ගැන්ට් සටහන. ඒ කියන්නේ කාල රාමුව. ගැන්ට් සටහන. GANTT ගැන්ට් chart කියලා තමයි කියන්නේ. ඒ වගේම PERT chart PERT PERT chart කියන දෙකත් භාවිතා කරනවා. මේක අපි බොහෝ විට භාවිතා කරන්නේ මේ ගැන්ට් chart කියන එක තමයි කාල රාමුවට. එතකොට ඒකේ අපි අර කාල රාමුවට මේ ක්‍රියාවලියේ පෙළ ගස්වලා ඒවට කොච්චර කාලයක් ගත වෙනවද කියන එක අපි බලනවා. මගේ ස්ක්‍රීන් එක ඔයාලට පේනව නේද? මේක එතකොට කාල රාමුව ආදී ඒව ටික කියලා ව්‍යාපෘති සැලසුම කියලා කියන්නේ අපි දෙන අර ව්‍යාපෘති යෝජනාවට අදාළ සැලසුම. මේක හදනවා. ඊට පස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මෙහෙයුම් චක්‍රයක් කියන එකක් තමයි අපි සාමාන්‍යයෙන් අඳුරලා දෙන්නේ. මෙහෙයුම් චක්‍රයක් භාවිතා කරනවා. මේ මෙහෙයුම් චක්‍රය අදියර 6කින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මෙහෙයුම් චක්‍රය අදියර 6 විදිහට තියෙන්නේ. පළවෙනි එක තොරතුරු රැස් කිරීම. දෙවෙනි එක තොරතුරු විග්‍රහ කිරීම. තුන්වෙනි එක ප්‍රගතිය මැනීම. 4 ගැටලු හඳුනා ගැනීම. 5 වෙනි එක ප්‍රතිකර්ම යෙදීම. 6 සංශෝධන ඉදිරිපත් කිරීම. මේකෙදි මේ බලාපොරොත්තු වෙන දේ තමයි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනකොට අපි බලන්න ඕනේ මේ ව්‍යාපෘතිය කරගෙන යනකොට අපි තොරතුරු රැස් කරනවානේ. එතකොට මේ ව්‍යාපෘතිය සාර්ථක වෙනවද? දැන් අපි හිතපු විදිහට ක්‍රියාත්මක කරන්න අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒකට අදාළව මොනවද අපිට එන බාධා මොනවද? මේක පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙනවද? ඒ වගේ දේවල් වලට අදාළ තොරතුරු අපි මුලින්ම රැස් කර ගන්නවා. ඊට පස්සේ අපිට ඒ ව්‍යාපෘතිය කරගෙන යන්න යම් බාධාවක් ආවනම් එහෙම නැත්නම් සමහර ඒවා අපි හිතුවට වඩා සාර්ථක වෙනවා. අන්න එතකොට ඒවට අදාළව බලපාන හේතු මොනවද කියලා බලනවා. දැන් අපි තොරතුරු රැස් කරානේ. එතකොට ඒවා විග්‍රහ කර කර බලනවා අපි මේක සාර්ථක වුණා නම් ඒකට බලපාපු කරුණු මොනවද? ඒක අසාර්ථක වුණා නම් ඒකට බලපාපු කරුණු මොනවද? එතකොට අසාර්ථක වුණා නම් එතනින් ඉස්සරහට ඒ ප්‍රොජෙක්ට් එක කරන්න අපි මොනවද කරන්න ඕනේ? අන්න ඒ වගේ තොරතුරු විග්‍රහයක් කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න වෙනවා ප්‍රගතිය මැනීම. ඒ කියන්නේ අපි මේක කොච්චර ප්‍රමාණයක් කරලාද? කාලරාමුවක් අපි දානවනේ. ඒ අපි කාලරාමයෙන් බලාපොරොත්තු වෙච්ච කාලයට මේක කරගන්න අපට පුළුවන්කම ලැබුණාද? නැත්නම් ඊට කලින් කරගන්න පුළුවන් වුණාද? නැත්නම් ඒ කාලය පහු වෙලාද? අන්න ඒ ආකාරයෙන් අපි ප්‍රගතිය මනිනවා. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච කාලයට බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යන්න බැරි වුණා නම් ඒකට බලපාලා තියෙන හේතු මොනවද කියලා අපි අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ ඒවට පිළියම් යොදලා ඒවා මොනවයිද අපි හදා ගන්න පුළුවන් දේවල් හදාගෙන නැවත ව්‍යාපෘතිය කරන්න පුළුවන්ද බැරිද කියලා අදාළ දේවල් තීරණය කරනවා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතරේදී. ඊට පස්සේ ඒ ඔක්කොම කරලා ව්‍යාපෘතිය අවසන් කරාට පස්සේ අපි මේකේ 6 වෙනි එක විදිහට තියෙන ව්‍යාපෘති ඇගයීම කරනවා. සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් අගයන්නේ කොහොමද? ව්‍යාපෘතියක් අගයන්නේ අපි පාසලේ කරන විදිහට දරුවෝ අගය කරන ආකාරයට තමයි. සම්භාවන ඇගයීමකිනුයි සම්පින්ඩිත ඇගයීමකිනුයි තමයි. සම්භාවන කියන්නේ අර කරගෙන යනකොට අපි අගයනවා. සම්පින්ඩිත කියන්නේ කරලා අවසානයේදී අගයනවා. ඒ ආකාරයෙන් තමයි ව්‍යාපෘතිය ඇගයීම අපි කරන්නේ. එතකොට මේ ව්‍යාපෘතියක් අගය කරන්න සම්බන්ධ වෙන්න පුළුවන් පාර්ශව කවුද?
ඔයාලා පාසලේ කරන ව්‍යාපෘති කවුද අගය කිරීම කරන්නේ? මැඩම් ගැටලු කීපයක් ආවා. හා දැන් මම හැම අවුරුද්දෙම ව්‍යාපෘති දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කරන ගුරුවරියක්. ඉතින් ඒ හැම වැඩසටහනක්ම මම ඉවරුණාට පස්සේ මම කරලා තියෙන දේ මම පෞද්ගලිකව මගේ ආශාවට මම ව්‍යාපෘති වාර්තාව තියෙනවා. ව්‍යාපෘතිය පටන් ගන්න දා ඉඳලා අවසාන වෙනකන් සියලු සංසිද්ධි ටික ඇතුළු කරලා මම ඒ වාර්තාව ලියනවා. මගේ ආශාව වෙනුවෙන් මම ඒකට සම්බන්ධ වුණා නම් දෙමව්පියෝ දරුවෝ නැත්තම් පාසල් ප්‍රජා වෙනත් කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙනවා නම් මම ඒ අය මගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දරපු අදහස් මම ලියලා ඉල්ල ගන්නවා. අමතරව විදුහල්පතිතුමා හෝ නියෝජිත විදුහල්පතිතුමා තුමිය සම්බන්ධ වුණා නම් මම එයාලගෙන් අදහස් ටිකක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන අවසානයේ මම ස්තුති කරලා මම ඒක බයින් කරලා ලොකු සර්ගෙන් අහනවා පාසලට මේකේ කොපි එකක් ඕනේ නම් පාස් මට්ටමින් ඒක ගන්න කියනවා. ඊටු ටික මම අර මගේ එකතුවේ මම ඒක තියා ගන්නවා. මැඩම් ඔය කියනකම් මම මේ දැන් කල්පනා කළේ ඇත්තටම මම මගේ පෞද්ගලිකව ඇගීමක් කරගත්ත මිසක් මට අවශ්‍ය විදිහකට වෙනත් නම් ඇගීමක් වෙනවා මම දැකලා නෑ මැඩම්. ඒක තමයි. ඒකේ මෙහෙමයි මම ඇත්තටම කියනවනේ මේ මිස්සේ විදින සතුට කොහොමද නේ අවසානයේ ඒක දැක්කට පස්සේ අර අගය කරපු තොරතුරු එකතු කරලා පස්සේ ওই සතුට මා පුද්ගලිකව භුක්ති විඳලා තියෙනවා. ඒ කියන්නේ අදහස් එකතු කරාට පස්සේ දැනෙන සතුට ඔයාගේ කතාවෙන්ම තේරෙනවා. ඒ කියන්නේ අපි දෙයක් කරාට පස්සේ අවසානයේදී ලැබෙන තෘප්තිය තමයි මේ එකතු කරගන්නේ. මේකෙදි සාමාන්‍යයෙන් මේ ව්‍යාපෘතියක් කළාට පස්සේ කරන්න පුළුවන් එකම දේ තමයි බාහිර අධීක්ෂණ පාසලේ එනවනේ. ඒකට කලාප කොටස් අධීක්ෂණ වල දෙනවා. ඒකේ තියෙනවා පාසලින් කරපු ව්‍යාපෘති මොනවද කියලා. එතකොට ඒ කියන්නේ බාහිර ඇගීම් අභ්‍යන්තර ඇගීම් වලදී තමයි මේ කරපු ව්‍යාපෘති ඇගීමකට ලක් වෙන්න පුළුවන් වෙන්නේ. මිස්ලාගේ පාසලේ එතකොට දීලා තියෙන කොපි එක කවදාවත් එහෙම එන අයට පෙන්වන්නේ නැද්ද? මැඩම් මට මෙන්න මෙහෙම වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට මගෙන් දැන් මගේ පොත ගොඩාක් ලොකු වෙද්දි ඉස්කෝලෙන් ගන්නෙ නැහැ. ගොඩක් සාමාන්‍ය පොත ලොකු වෙනවා. එතකොට ඉස්කෝලෙන් කියන්නේ නම් මම ගානේ කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් දැන් ඇත්තටම මගේ ප්‍රොජෙක්ට් එකකදී මම ලොකු මුදලක් මම මගේ පෞද්ගලිකව මම වැය කරනවා. ඉතින් කලාපෙන් ආවහම ওই කලාප අධීක්ෂණවලදී මේ දුන්නාම මේ කරා මට වෙලා තියෙන දේ මේකේ කොපි එකක් කලාපෙටත් ඕනේ කරුණාකරලා කලාපෙට ගෙනල්ලා දෙන්න කියනවා. ඉතින් මම එහෙම අවස්ථා දෙක තුනක් කළා. ඊට පස්සේ මම තීරණය කළා මට ලකුණු ඕනේ නැහැ කලාපෙන් මම පෙන්වන්නේ නැහැ කියලා. පෙන්වුවොත් මම්ම වියදම් කරගෙන කොපි එක දෙන්න ඕනේ කලාපෙට. ඒක නිසා මම පස්සේ මම ඒ දේ මගේ ළඟ තියෙනවා. මම ඒ කියන්නේ සර්විස් එක අවුරුදු 9ක් අපේ කියන දෙයක් තමයි අවුරුද්දක් දෙකක් ඇවිල්ලා ගුරුවරු ආපු කාලේ වැඩ කරනවා. ඊට පස්සේ වැඩ කරන්නේ නැහැ කියලා. ඒ වුණාට මම මගේ ළඟ ලොකු එකතුවක් තියෙනවා කරපු ප්‍රොජෙක්ට්. මේ මම ඒවා තියාගෙන ඉන්නවා. මේ මම අර වගේ අවසාන වැඩ මට කලකිරුණා පාසලේ. කියන්නේ ඇත්තටම මම පෞද්ගලිකව ලබාගත්තු සතුටක් මිසක් මැඩම් කියනවා වගේ මේ ඒවට ලැබුණු සහයෝගය ගත්තාම මගේ මහත්යා පමණයි. ඒක තමයි. මම ඒ දේවල් හරි සතුටින් කළා. ඒ ඉස්කෝලෙන් ආවත්. ඒක නිසා මම මේ මිනිස්සුන්ට අදටත් මතකයි. මේ වෙන මැඩම් ඇත්තටම මේ අධ්‍යාපන පද්ධතියේදී ඒ වගේ දේවල් අගයනවද කියන ගැටලුව මට ආවා මැඩම්ගේ කතාව අහගෙන ඉඳලා. ඒක හරි මිස්. ඒක තියෙන මෙහෙමයි මම නම් කියන්නේ පුද්ගලිකව කියන්නේ අපි කාගේවත් දෙයක් බලාගෙන නෙවෙයි තමන්ගේ රාජකාරියට අදාළව තමන්ට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ඒක තමයි කරන්න තියෙන දේ. එතකොට දැන් ඔය මිස්කොට දැන් කවදාවත් අහක යන්නේ නැහැ. ඔගේ තෘප්තිය තියෙනවා. ඊට පස්සේ කවදා හරි දවසකදී ඔයාලා මේ තරග විභාගයක් පාස් වෙලා එනකොට ඒ ඉන්ටර්විව් වලදී ඕවට ලකුණු දෙනවා. එතකොට උදාහරණයක් කියන විදුහල්පති මේ සේවයට එනකොට එතකොට විදුහල්පති සේවයේ උසස් වීම වලට යනකොට ඒ වගේම පරිපාලන සේවයේ උසස් වීම වලට යනකොට අපි ගාව අනිවාර්යෙන් තියෙනනේ අපි කරපු ව්‍යාපෘති වලට තමයි එයාලා ලකුණු දෙන්නේ. එතකොට සමහරක් වෙලාවට මේ මිස් කියන විදිහට මිස්ලාගේ තොරතුරු එකතු කරගන්න සමහර අය ඉන්නවා. අර බුද්ධිමය දීපල වල හොරකම් සිද්ධ වෙනවනේ. එතකොට ඒ වගේ අවස්ථාවලට වෙන අය කරපු ව්‍යාපෘති විදිහට ඔබ බාර දෙන්නත් පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් තමන්ගේ අනන්‍යතාවයේ ව්‍යාපෘති වලට තියාගන්න. මේ මහන්සි වෙලා කරන දේවල් ඒවා කවදාවත් අපිට යන්නේ නැහැ. තමන් වෙනුවෙන් ඒක තියෙනවා. අනිත් එක තමයි මේ මිස් කියන වගේ ව්‍යාපෘතියක් කරාට පස්සේ ඒකේ වාර්තා ගන්න එකේ වටිනාකම තමයි
අපි ඒ බලාපොරොත්තු වෙච්ච අරමුණට යන්න පුළුවන් වුණාද කියලා. ඒ මිස්ගේ ව්‍යාපෘති සාර්ථක වෙන්න එක හේතුවක් කියන්න පුළුවන්. මිස් කාර්ය සාධනය ලියන්නේ කලින් අවුරුද්දේදීද දෙසැම්බර් වගේ වෙනකොට ලියනවද? ඔව් මැඩම් මං හැම අවුරුද්දෙම මං ඊළඟ අවුරුද්දට මොකද්ද කරන්න කියලා දැන් ඒ කියන්නේ මේ වෙද්දිත් මං ලෑස්ති කරන් ඉවරයි ලබන අවුරුද්දේ මම මොනවද කරන්න කියන එක. ඒක තමයි. ඒක ඇත්තටම ඔයාව වෙන අගය කරන්න ඕනේ ගුරුවරයෙක්. මේ කියන්නේ මට මේ පද්ධතිය හම්බ වුණාමයි. මේ ඒක නිසා සෑහෙන අගය කරන්න ඕනේ. මේ ගුරු කාර්ය සාධනේ ගොඩක් අය දන්නේ නැහැ. කලින් අවුරුද්දේ තියෙන්න ඕනේ කියලා. මොකද අපිට දැනගන්න අපි ඊළඟ අවුරුද්දේ කරන්න ඕනේ මොකක්ද කියලා. අනිවාර්යෙන් අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ ප්ලෑන් එකක් අපිට තියෙනකොට තමයි අපි මේ අවුරුද්දේ අපේ ටාගට් එකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒක අත්දැකීමෙන්ම දන්නවා තමන්ට ටාගට් එකක් තියාගත්තොත් මම අර ඔයාලට ඒක හැමදාම කියන්නේ මේ විභාගයේ ඉහළින්ම සමත් වෙනවා කියන ඉලක්කය ඔයාලා හැමදාම තියාගන්න. එතකොට අනිවාර්යෙන් ඒ ඉලක්කයට යන්න පුළුවන්. ඒකට මහන්සි වෙලා වැඩ කරන්න. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒක නිසා මේ ව්‍යාපෘති හදන කේ අරමුණ තමයි ඊළඟ අවුරුද්දේ හරි ඊළඟ මාසේ හරි අපි පද්ධතිය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ මොනවද? අපේ රාජකාරී කරන්න පුළුවන් දේවල් මොනවද? එතකොට අපි දන්නවා දැන් අර පහුගිය කාලේ අපිට කොරෝනා නිසා අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක වලට අපිට යන්න බැරි වුණා. ඒ වුණාට අපි දන්නවා ඒ කාලය ගියාට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන කාලයත් එක්ක අපි මෙන්න මේ වැඩ කොටස් ටික අපේ අනිවාර්යෙන් කරන්න ඕනෙමයි කියලා. එතකොට දැන් ඔයාලා දකින්න ඇති ප්‍රාථමික අංශයේ බාරව ඉන්නවා නම් ඔය දින 100 වැඩසටහන් එහෙම කියලා අත්‍යවශ්‍ය ගෙනිම් නිපුණතා කවර් කරන්න එයාලා ව්‍යාපෘති හදලා තියෙනවා. එතකොට අර ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ අපේ අර අරමුණුත් එක්ක. අපි දන්නවා අවුරුද්දකට අනිවාර්යයෙන් මෙන්න මේ නිපුණතා ටික අත්‍යවශ්‍ය ගෙනිම් නිපුණතා ටික අපි කවර් කරන්න ඕනේ. එතකොට දැන් අපිට තියෙන කාලය සීමිතයි. එහෙනම් අපි කොහොමද ඒව කරගන්නේ? අන්න ඒවට තමයි මේ සැලසුම්කරණයයි ව්‍යාපෘති සකස් කිරීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ කරුණු වලට වඩා වෙනස් වෙනවා ව්‍යාපෘතියක යෝජනා ලියන එක. ඒ ටික තමයි අර ශාන්ති මිස් ඉස්සෙල්ලා කිව්වේ. ඒකට එනවා ඉතින් ව්‍යාපෘතියේ නම, කියන්නේ නම එනවා, යෝජනාව, හැඳින්වීමක් එනවා, කාලරාමුවක් එනවා, අයවැයක් එනවා. ගොඩක් අයගේ තියෙන්නේ ඔය ව්‍යාපෘති යෝජනාව විතරයි. මේ මිස් කිව්වා එයා අවසානයේ දෙක හදනවා කියලා. ඒ ක්‍රමයේ තමයි හරියටම හරි ව්‍යාපෘතියක යෝජනාව විතරක් නෙවෙයි. ඒක අවසන් කළාට පස්සේ ඒක අවසානයේදී අපිට ඒක ඉෂ්ට කරගන්න, කියන්නේ අරමුණ සම්පූර්ණ කරගන්න බැරි වුණා නම් ඒකට හේතු මොනවද? එතකොට ඒක අඳුනාගෙන අපිට ඊට පස්සේ අවුරුද්දෙත් ඒ ව්‍යාපෘතිය මේදියත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙදි මොනවා හරි වියදම් වුණා නම් අය වැය කොච්චරක් ගියාද? ඊට පස්සේ ව්‍යාපෘතියෙන් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණට ගියාපිටම සාක්ෂරතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි මුලින්ම පෙන්වන්න ඕනේ මේ අපි තෝරාගත්ත කණ්ඩායමට මේ සාක්ෂරතා ගැටලුවක් තියෙනවා කියලා. එතකොට ඒක පෙන්නලා තමයි ඊට පස්සේ අපි කරන්නේ මොනවද? සාක්ෂරතා ගැටලුව නම් අපි කොහොමද ඒ ළමයිව මේ අකුරු කුරු කරගන්න යවන්නේ? මුලින්ම අපි අර රූප පෙන්නනවා. එහෙම රූප පෙන්නලා ඊට පස්සේ ඒ ළමයිගෙන් ඒ වචන අහනවා. ඊළඟට අකුරු හදීලා එයාලට කියනවා ඒ අකුරු එකතු කරලා වචන හදන්න කියලා. ඊට පස්සේ තමයි අපි ඒවා පොත්වල ලියවන්න යවන්නේ. අන්න ඒ වගේ අපි කරපු මේ ක්‍රමවේදය කොහොමද පියවරෙන් පියවර මොනවද කළේ? එතකොට ඒ පියවරක් ගානේ ඒ අපි තෝරාගත්ත ළමයි කොහොමද ඒ කියන්නේ යාළගේ ප්‍රෝග්‍රස් එකක් තියෙනවද? අන්න ඒවා සියල්ලක්ම මේ ව්‍යාපෘති අවසානයේදී ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. මේ ටික පැහැදිලිද? පැහැදිලි මම. හරි. ඊට පස්සේ මෙතන යන්නේ පාසල් සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන පියවර 4ක් ලියන්න. මොනවද මේකට එන්නේ? සැලසුමක් කරනවා නම් අපි මොනවද මුලින්ම කරන්නේ? සැලසුම් කරන්නේ ප්‍රධාන පියවර 4 විදිහට මොනවද ලියන්න පුළුවන්? SWOT ඇනලිසිස් එකක් කළා මැඩම් පාසලේ තියෙන ශක්තියින් දුර්වලතා අභියෝගතා ඒ වඳුර ගන්න එක. හරි. SWOT එකක් තියෙන්නේ මේ අනේකේ පියවරක් විදිහට. සැලසුම් කරන්නේ විදිහට අපි යනකොට මුලින්ම අපි යන්නේ මෙතනදී කළමනාකරණයේ ප්‍රධාන ක්‍රියාවලීන් 4. හරි. කළමනාකරණයේ ප්‍රධාන ක්‍රියාවලීන් 4 තමයි එන්නේ සැලසුම්කරණයේ සංවිධානයේ මෙහෙයවීම හා පාලනයට එන්නේ. අපි අර කළමනාකරණය කරගන්නවා නම් ඒ ටික. එතකොට සැලසුම්කරණයක් කරනවා, සංවිධානය කරනවා, මෙහෙයවීමක් කරනවා, පාලනය කිරීමක් අපි කරනවා. එතකොට මේකට යනකොට තමයි අපි අර SWOT එකෙන්. එතකොට අර පාසල් වල නම් අපි කරන්නේ මුලින්ම අර දැක්මක් මෙහෙවරක් හදා ගන්නවා. ඊට පස්සේ ශක්තියෙන් දුර්වලතා හඳුනා ගන්නවා. මේ වගේ දේවල් යවන්නේ සැලසුම්කරණයේ පියවර විදිහට. එතකොට මේකේ ප්‍රධාන 4 විදිහට ගණන් ගන්නේ මෙන්න මේ 4. SWOT එකෙන් කරන්නේ අපි පාසල් වල තියෙන ශක්තියින් දුර්වලතා
හඳුනා ගන්න එකට. මේකේ මොනවද පාසල් අධ්‍යාපන කළමනාකරන තොරතුරු පද්ධතියට අදාළව තමයි මේ ප්‍රශ්න දෙක. එතකොට මේකේ තියෙන මේ කොටස් දෙක යටතේ මොනවද පාසලේ සංවාදනය බලපාන්නේ කොහොමද? මේ අධ්‍යාපන කළමනාකරන තොරතුරු පද්ධතිය කියලා කියන්නේ එමිස් එකට. මැඩම් දැන් එහෙම වර්ෂ කිහිපයක ප්‍රතිඵල යාවත්කාලිනව තියාගන්න එකෙන් ඊළඟ අවුරුද්දේ අපි ප්‍රතිඵල සංවර්ධනය කරගන්න ඕන ඉලක්ක හඳුනා ගන්න පහසුවක් වෙනවා. හරි. එතකොට ඒ ඉලක්කයට යන්න මොනවද කරන්න ඕන කියන එක, ඒ කියන්නේ ප්‍රතිපෝෂණ වැඩසටහන් කොහොමද සංවර්ධනය කරගන්න ඕනේ කියන එක ගැන අදහසක් ගන්න උදව් කරගන්න පුළුවන් නේද මැඩම්? ඔව් පුළුවන්. ඒක හරි. එතකොට එකක් අපි ඒක එතකොට ඒ විස්තර ටික ඔක්කොම ගත්තොත් අපිට එන්නේ අපේ මේ ඉදිරි ප්‍රතිඵල වැඩි කරගන්න. ප්‍රතිඵල සංවර්ධනය කරගන්න ඒවට ඉලක්ක පිටුවා ගන්න ඒකට පුළුවන්. තව ඊට අමතරව මේ වගේ දේවල් තමයි අර ඔයාලගේ චින්තන ශක්තිය බලන්නේ මේ වගේ ප්‍රශ්නවලදී. මැඩම් අපිට තොරතුරු යම් කිසි දෙයක් සඳහා ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණාම පහසුවෙන් තොරතුරු ලබා ගන්න පුළුවන් තොරතුරු පද්ධතිය. ඒ කියන්නේ යම් එක ආයතන වලින් ඉල්ලන වෙලාවට තොරතුරු සපයන්න. හරි. ඒ තොරතුරු පද්ධතියක වටිනාකම තමයි ඒ එන්නේ. එතකොට මේකෙදි කියන්නේ මේ එමිස් එක භාවිතා කරලා අධ්‍යාපන කළමනාකරන තොරතුරු පද්ධතිය භාවිතා කරගෙන මේ ජාතික විභාග ප්‍රතිඵල වාර්ෂිකව යාවත්කාලීනව පවත්වා ගැනීමේ එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් එතකොට මේ කොහේ හරි ආයතනයකින් අපේ මේ විභාග ප්‍රතිඵල වල ඔයාලගේ වර්ධනයක් තියෙනවද නැත්නම් මේ බැස්මක් තියෙනවද අන්න ඒ වගේ තොරතුරු මොනවා හරි ඉල්ලුවොත් ඒක ගැන දෙන්න පුළුවන්. එයාලා ඉල්ලන එකට අදාළව දෙන්න පුළුවන්. හරි. එතකොට දෙකයි. එතකොට එකක් තමයි අපේ මේ පාසලේ ඉලක්ක පිටුවා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ විවිධ ආයතන වලින් ඉල්ලීම් කරනකොට ඒ අදාළ තොරතුරු දෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට වඩා වැදගත්ම දේවල් මොනවද? ඔකින් කතා කරන්න පුළුවන් දේවල්. ප්‍රතිඵල සංවර්ධනය වෙන්න ඕන ඉසව් මොනවද කියලා අඳුර ගන්න පුළුවන්. අන්න හරි. ඔව්. ප්‍රතිඵල සංවර්ධනයක් වෙන්න. එතකොට මේකේ වටිනාම දේ තමයි අපේ ප්‍රතිඵල අපි කියමු ගණිතයේ විෂය අපේ පාසලේ දුර්වලයි නා. එතකොට ඒ වයින් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දිගින් දිගටම හැම අවුරුද්දකම අපේ ප්‍රතිඵල අඩු වෙලා නම් එතකොට ඒ අවුරුදු වල උගන්ලා තියෙන එකම ගුරුවරයෙක් නම් අපි දන්නවා ගැටලුව කොතනද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ඒවා අඳුනාගෙන ඒවට ප්‍රතිකර්ම යොදන්න පුළුවන්. එතකොට විෂය සංවර්ධනය සඳහා එහෙමයි කියන්නේ විෂය සංවර්ධනය සඳහා අදාළ තීරණ ගැනීමට මේවා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව තාම මොනවා හරි තියෙනවද? මට මේ භෞතික සම්පත් ප්‍රේමන තොරතුරු යාවත්කාලින කළ පවත්වාගෙන යාමෙන් අපිට පාසලේ තියෙන භෞතික සම්පත් අඩුපාඩු සහ අලුත් වැඩියා කරන්න ඕන දේවල් ඒ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඔව් ඒව හඳුනා ගන්න පුළුවන්. පහසුම දේ මොනවද? හඳුනාගෙන අපි තියන් ඉන්නවා. මේවා භාවිතා කරන්නේ කොයි අවස්ථාවල් වලටද? ඉගෙනුම ගැනීම ක්‍රියාවලිය නේ. ඔව් ඒකටත් උවමනා වෙනවා. ඊට අමතරව දැන් අපිට මේක ගැන මේ භෞතික සම්පත් වලට යනකොට නම් අපිට කියන්නේ අපි දැන් පස් අවුරුදු සැලසුම් වාර්ෂික සැලසුම් මේවා හදනවානේ. එතකොට අපි ඒවයින් ප්‍රතිපාදන වියදම් කියන්නේ වෙන් කරනවා මේ මොන අංශ වලටද උවමනා වෙන්නේ කියලා. එතකොට මේ තොරතුරු යාවත්කාලින කරලා තියෙනවා නම් අපි දන්නවා ඊළඟ අවුරුද්දේ අපේ අවශ්‍යතා මොනවද? අපි කියමු අපිට ඩෙස්ක්ටොප් හිඟයක් තියෙනවා කියලා. එතකොට අපිට පුළුවන් ඒ අයවැයෙන් ඒකට අදාළ ප්‍රතිපාදන වෙන් කරගන්න. ඊට පස්සේ අපි කියමු ෆොටෝකොපි මැෂින් ඒ වගේ දේවල් අපිට මිලට ගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට පුළුවන්. ඒ කියන්නේ පහසුවෙන් අපට අවශ්‍යතාවන් වලට මිලදී ගැනීම වලට යනකොට මේ තීරණ ගන්න පහසු වෙනවා. එතකොට මේකේ දාලා තියෙන්නේ එතකොට මේ පාසලේ සංවර්ධනයට හේතු වෙනවා කියලානේ. එතකොට එකම ඒ කියන්නේ එතකොට අපේ මුදල් අපතේ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මිලට ගන්නේ අපට අවශ්‍යම දේවල්. ඊට පස්සේ ඒ වගේම තමයි අපෙන් විවිධ ආයතන වලින් අහනවා පාසලේ තියෙන අවශ්‍යතා මොනවද කියලා. එතකොට අපිට පහසුවෙන් දෙන්න අපිට මෙන්න මේකක් නැහැ. අපිට මෙන්න මේක ලබා දෙන්න කෙනෙක්. කම්පියුටර් එකක් නැහැ. ඒක ලබලා දෙන්න කියලා කියන්න පුළුවන්. මේ වගේ පහසුවෙන් අපේ පාසලේ තියෙන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට තීරණ ගන්න පුළුවන්. මේ දෙකේම තියෙන ප්‍රධානම දේ තමයි අපිට තීරණ ගැනීම පහසු වෙනවා. එතකොට ගුණාත්මක සංවර්ධනයට හේතු වෙනවා කියලා කියන්නේ ඒකයි. පහසුවෙන් කරන්න ඕන දේවල් කරන්න ඕනේ කොයි විදිහටද කියලා හඳුනා ගැනීමේ දේවල් පහසු වෙනවා. ජාතික විභාග වලදී ප්‍රධාන වශයෙන් එන්නේ අරක තමයි විෂය සංවර්ධනය කරලා අපේ දුර්වලතෙන් හඳුනාගෙන ඒවට අදාළ පිළියම් යොදන්න අපට පුළුවන් වෙනවා. එතකොට අපි ඉහළ මේ මට්ටමේ ප්‍රතිඵලයක ඉන්නවා නම් මේකේ මට්ටමේම
පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. මේකට මොනවද ලිව්වේ? සාමාන්‍ය අධ්‍යාපන කරන නවීකරණ වැඩසටහන අනුව ප්‍රමුඛතා පරාස කීයද? මේ ප්‍රමුඛතා පරාස අපිට භාවිතා වෙන්නේ මොකටද? පාසලේදී භාවිතා කරන්නේ කොයි තැනදීද අපි? සැලසුම් සකස් කරලා නේද මැඩම්? සැලසුම් කරන්නේ පාසලේ සැලසුම් සකස් කරනකොට තමයි මේක උවමනා වෙන්නේ. එතකොට මේකෙදි උවමනා වෙන්නේ දැන් අර අපි කතා කළානේ අපේ අරමුණු පිහිටුවා ගන්නකොට අපි ඒවා ස්මාර්ට් වෙන්න ඕන විදිහට හදනවා කියලා. එතකොට අන්නේ පිහිටුවාගත්ත අරමුණු සාක්ෂාත් කරගන්න. එතකොට ඒවට සාක්ෂාත් කරගන්න අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග ක්‍රමෝපායන් මොනවද කියලා තීරණය කරන්න ඕනේ. එතකොට ඒවා 5 අවුරුදු මධ්‍යකාලීන සංවර්ධන සැලැස්ම තමයි අපි දක්වන්නේ. 5 අවුරුදු මධ්‍යකාලීන සැලැස්මේ දක්වන්න ඕනේ. එතකොට මේ ප්‍රමුඛතා පරාසයන් අනුව තමයි අපි ඉදිරි වර්ෂ 5 සඳහා පුරවකථනය කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ සාමාන්‍ය අධ්‍යාපන කරන නවීකරණ වැඩසටහනේදී එතකොට මේ තියෙන තේමා අපිට දීලා තියෙනවා 4ක්. ප්‍රමුඛතා පරාස 4ක් දීලා තියෙනවා. එතකොට මේ ප්‍රමුඛතා පරාස වලට අදාළව සංරචක හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේවා තව අණු කොටස් වලට බෙදෙනවා. එතකොට ඒ සංරචකයන් වලට අදාළ වෙන විදිහට තමයි අපි උපාය මාර්ග තීරණය කරන්නේ. එතකොට මේකෙදි මේ 4ක් තියෙනවා අධ්‍යාපනය තුළ සාධාරණත්වයේ ශක්තිමත් කිරීම, සියලු දරුවන්ට සමාන ඉගෙනුම් අවස්ථා සැලසීම. මෙන්න මේ තේමා මේ ප්‍රමුඛතා පරාසයේ යටතේ අපිට පාසලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය මාර්ග මොනවද? අධ්‍යාපනයේ සාධාරණත්වයේ ශක්තිමත් කිරීම, සියලු දරුවන්ට සමාන ඉගෙනුම් අවස්ථා සලසන්න. එතකොට ඒව කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන දේවල් මොනවද? සමාන ඉගෙනුම් අවස්ථා දෙන්නේ කොහොමද ළමයින්ට? නිදහස් අධ්‍යාපනයේ යටතේ පෙරපොත් අරින්නේ ඒවා ඔක්කොම ජාතික වැඩසටහන් යටතේ වෙනවා ඒවා දාහන්නේ මැඩම් පාසල් මට්ටමින්ද? ජාතික මට්ටමේ පාසල් මට්ටමේ දෙකෙම පුළුවන්. ජාතික මට්ටමේ තියෙන තමයි පාසල් මට්ටමින් අපි ක්‍රියාත්මක කරන්නේ. සම ඉගෙනුම් අවස්ථා වලට මේ පෙරපොත් ගන්න පුළුවන්ද මැඩම්? නොමිලේ ලබා දීම? ඔව් ඒක පුළුවන්. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තහවුරු කිරීම කියලා මේක යටතේ සංරචකයක් වෙනවා. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තහවුරු කිරීම. එතකොට මේ නිදහස් අධ්‍යාපන යටතේ තමයි දරුවන්ට නිදහසේ කියන්නේ නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පෙළපොත් දෙනවා, නිල ඇඳුම් දෙනවා. සමහර ආදායම් මට්ටම් අනුව ළමයින්ට මේ පාවහන් පවා ලබා දෙනවා. එතකොට ඒක ගන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි එක යටතේ එක සංරචකයක් තමයි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තහවුරු කිරීම. එතකොට මේකෙදි තව අපිට පුළුවන් අර අනිවාර්ය අධ්‍යාපන මේ පනතක් ගෙනල්ලා තියෙනවා. එතකොට දරුවෝ සියලු දෙනාම අනිවාර්යයෙන් පාසල් යන්න ඕනේ. එතකොට මේක දාලා තියෙනවා වසර 13ක සහතික කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ සඳහා සාධාරණ ප්‍රවේශ සහ සහභාගී වීම. ඒ කියන්නේ අපි සියලු දෙනාටම දරුවන්ට පාසලකට ඇතුළත් වීමේ අවස්ථාවල් දීලා තියෙනවා. මේ වගේම සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් දෙනවා, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සුරක්ෂිත හා ආකර්ෂණීය ඉගෙනීම් පරිසරයක් තහවුරු කරනවා. එතකොට අර ඔයාලා ව්‍යාපෘති ලියන්න කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමුඛතා පරාස 4ට යටත් වෙන්න තමයි. එතකොට මේකෙදි බොහෝ විට අපි ව්‍යාපෘති ලියන්නේ දෙවෙනි එකට. සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම. මේකට තමයි අර අපි ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන කියලා එක එක විෂයන් යටතේ ව්‍යාපෘති ලියන්නේ. එතකොට මේකට කරන්න පුළුවන් ගුරු සංවර්ධනය, ගුරු අධ්‍යාපන සහ ගුරු කළමනාකරණ වැඩසටහන්, තක්සේරු කිරීම, ඇගීම් ක්‍රම වැඩි දියුණු කිරීම, ඊළඟට ඉගෙනුම් ඉගැන්වීම් පරිසර වැඩි දියුණු කිරීම, මේ පන්ති කාමරවල මේ ඉගෙනුම් ආධාරක හදලා, ඒ වගේ එතකොට ස්මාර්ට් ක්ලාස්රූම් හදන ඒවා, ඊට පස්සේ ප්‍රතිඵල වැඩි දියුණු කරන ඒවා සියල්ලක්ම අයිති වෙන්නේ මේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට. ඊට පස්සේ සාමාන්‍ය අධ්‍යාපනයේ භාරකාරත්වය හා සේවා සැපයීම ශක්තිමත් කිරීම. එතකොට මේව නම් සාමාන්‍යයෙන් කෙරෙන්නේ. එතකොට මේ කලාප කාර්යාලය ඒ වගේ මට්ටමින් තමයි. එතකොට ජාතික පළාත් කලාප හා ප්‍රාදේශීය මට්ටමින් අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය ශක්තිමත් කිරීම කරනවා. ඒ වගේම අර පාසල් පාදක කළමනාකරණ වැඩසටහන්
ඊළඟට පාසල සවි බල ගැනීම ශක්තිමත් කිරීම EPSI වැඩසටහන කියලා අපි කියන්නේ. එතකොට ඒවා අයිති වෙන්නේ මෙන්න මේ තුන්වෙනි වැඩසටහන යටතේ. හතරවෙනි එක යටතේ එන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් කරන පරිශ්‍රණ හා ප්‍රතිඵල ඒ වගේ ඒවා පදනම් කරගෙන අධීක්ෂණ ඇගයීම් ඊළඟට ජයග්‍රහණ පිළිපද මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් හදන ඒවා ආංශික සම්බන්ධතා ඇති කිරීම ඒවා තමයි මේ හතර යටතට ගන්නෙ. එතකොට පාසලක බොහෝ විට වැඩසටහන් සකස් කරන්නේ මේ 1 2 යටතේ තමයි. දෙවෙනි එකෙන් තමයි ඒ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් සකස් කරගෙන යන්නේ. ඊපස්සේ මේකට මොනවද වෙන්නේ? පාසලක කාලසටහන් සකස් කරනවා නම් තොරතුරු ගන්න කාගෙන්ද? පාර්ශව හතර මොකක්ද? ගුරු බෞතුන්ගෙන් තොරතුරු ලබා ගන්න ඕනේ නේද මෙන්න? ඔව් ගුරු බෞතුන්ගෙන් ගන්න ඕනේ. ඒක ගුරු බෞතුන්ගෙන් ගන්න සාමාන්‍යයෙන් මොන වගේ තොරතුරුද අපි? ඔව් Tamanට උගන්වන්න පුළුවන් විෂයන් මොනවද? එතකොට උගන්වන්න පුළුවන් ශ්‍රේණි මොනවද? ඒ වගේ තොරතුරු අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ කට්ටිය කවුද? විදුහල්පතිවරුන්ගෙන් විෂයට අදාළ, ඒ කියන්නේ විෂයට අදාළ මේ ප්‍රමාණය කොච්චරද කියලා කාලච්ඡේද ගන්න සංඛ්‍යාව දැනගන්න. ඒකත් ගන්න පුළුවන්. විදුහල්පතිගෙන් සමහරට තීරණය කරන්නේ මොන ගුරුවරයාද අර මොන ශ්‍රේණියට ඉගැන්වීම් කරන්න කියලා සමහර පාසල්වල තීරණය කරන්නේ විදුහල්පති. ඒ වගේ දේවල් ඔව් ඒක ගන්න පුළුවන්. ඊළඟට තව කවුද ඉන්නේ? අංශ ප්‍රදාන විෂය ප්‍රදාන ඊට පස්සේ නියෝජ්‍ය හරි සහකාර හරි විදුහල්පතිවරු ඉන්නවා නම් ඒ අය තමයි. එතකොට පාසල් මට්ටමින් මේ තොරතුරු ගන්න පුළුවන් පාර්ශව හතර තමයි මේ නම් කරන්න කියලා කියන්නේ. එතකොට අපි ඊට කලින් කතා කරානේ මේකේ කාලසටහනක් හදන්නේ කොහොමද ඒවට අදාළ තොරතුරු කොහොමද ගන්න කියලා. එතකොට ඒකට සම්බන්ධ වෙන පාර්ශව තමයි මේ නම් කරන්න කියලා තියෙන්නේ. එතකොට අද දවසේ මේ ටික තමයි තියෙන්නේ කතා කරන්න. මේ කතා කරපු දේවල් වල තව අමතර දේවල් මොනවා හරි දැනගන්න තියෙනවද? මැඩම් මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. අර සාමාන්‍ය පෙළවල ගණිතය දැන් අපි ගණිතයේ කෙනෙක් අසමත් වෙලා ඉන්නකොට එයාට 5යි 3ක් 5යි අපිට සම්මාන ටික තියෙනවා විෂයන් 6ක් හරි ඊට වඩා ගන්න තියෙනවා. නමුත් අපි දෙවෙනි පාර කරනකොට දැන් සමහර මේ මට දැන් මේක ප්‍රශ්නයක් වුණා මේ අපේ වයිෆ්ගේ ඉස්කෝලවල මේ ආයි නැවත ලියන්න කියලා තිබ්බා. නමුත් මම දන්න තරම මම මැඩම් කෙනෙක් කිව්ත් ඇහුවා ඊට පස්සේ කිව්වා මැඩම්ුත් නැහැ කියලා මෙහෙම ලියන්න ඕනේ නැහැ කියලා. ඒතකොට ඒගොල්ලෝ කියන තර්කය තමයි අර සිංහලයි ගණයි එකම ෂීට් එකට තියෙන්න ඕනේ කියන කතාව. මම හැබැයි දැකලා තියෙනවා ඒක දැන් අර මේ මොකද අපි විභාග මොන හරි රජයේ විභාගකට දානකොට ওই කතාව තියෙනවා උතන. එතකොට ඒකයි මේකයි කොහොමද අපි හරියට මේක මේ කොහොමද හරියට මේක විස්තර කරන්න ළමයිට? ඒක තමයි මේක පැහැදිලි කිරීමක් කරන්න මම අර කලින් ගිය සති දවසකට කතා කළා. මේකෙදි කියන්නේ අපි O level අපි පුරුදු වෙලා තියෙනවානේ O level pass failed කියලානේ අපි අහන්නේ. එතකොට මේකෙදි ඕනම ජාතික විභාගයකදී ඕනම දරුවෙක් එක විෂයකට හරි පෙනී සිටලා ඒ විෂය සමත් වෙලා නම් ඒ විෂය සමත් විදිහට තමයි විභාග දෙපාර්තමේන්තුව අර්ථ දක්වන්නේ. මොකද ඒ දරුවෝ ඒ විභාගයට වාඩි වෙලා ඒ විෂය සමත් වෙලා තියෙනවා. අනිත් හැම තැනකදීම අපි කරන්නේ ඒ අදාළ දෙයට යන්න අවශ්‍ය සුදුසුකම් තීරණය කරන එක විතරයි. දැන් මෙතනදිත් අපි බලන්නේ එතකොට ඒ දරුවා 12 පන්තියට ඇතුළත් වෙන්න නම් තියෙන්න ඕන සුදුසුකම මොකක්ද කියලා. එතකොට අපි පදනම් කරගන්නේ O level සමත් අසමත්ද කියන එක නෙවෙයි A level පන්තියට යන්න සුදුසුකම තියෙනවද. එතකොට රැකියාවකට යන්න නම් එතකොට ඒ රැකියාවේදී මේ ගන්න ඕනේ සුදුසුකම වෙනස්. එතකොට ඒ රැකියා අවශ්‍යතාවය මත තමයි යාලා සුදුසුකම් මේ තීරණය කරන්නේ. එතකොට සමහර අය ඉල්ලනවා O level වල ගණන් පාස් වෙන්න ඕනේ, සමහර අය ඉංග්‍රීසි වලට C එකක් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් එයාලා ඒ තියෙනවා. ඒක වෙන්නේ රැකියාව අවශ්‍යතාවය මත තමයි යාලා සුදුසුකම් තීරණය කරන්නේ. එතකොට අර එකම ෂීට් එකකට ඔය ගණනුයි සිංහල අනිවාර්යයෙන් ඒ කියන්නේ ගණනුයි සිංහලයි දෙකම අසමත් වෙන්න බෑ. අඩුම ගානේ එක ගණන් හරි එක සිංහල හරි දෙකෙන් එකක් හරි ආම වශයෙන් සමත් වෙලා තියෙන්නම ඕනේ. ඒකනේ දැන් ඔය සරහන එතකොට දෙකෙන් එක අතර විභාගෙ ලියන්න කියනවා ඇත්තේ ඔය ගණනුයි සිංහලයි දෙකම අසමත් දරුවෙකුට වෙන්නේ නැති. දෙකෙන් එකක්වත් අඩුම ඕනේ. නෑ මැඩම් නෑ ගණන් මේ ගණන් පේල් සිංහල පාස්. සිංහල පාස්. අනිත් ඔක්කොම පාස්. එයාට ආයි කරන්න කියන ඔක්කොම ටික. ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙමනම් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ නේ මැඩම්. අවශ්‍ය නැහැ. ඔව්. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක මේ කොට්ටාසෙට හරි කලාපෙට හරි ඒ දරුවා අයිති
දැනුවත් කළොත් ඒ පාසල දැනුවත් කරાવી කරන්න ඕන දේ ගැන. ඔව් මම අර අපේ මැඩම් කෙනකින් කතා කරා මැඩම්ත් කිව්වා නෑ එහෙම කරන්න ඕනේ නෑ කියලා. ඊට පස්සේ මම මේ අපි මේ වයිෆ් ආරා කිව්වා මැඩම්ට ඊට පස්සේ මං හිතලා ළමයි ගත්තද? සර්කියුලර් එකක් ඉල්ලනවනේ යා. ඒ සම්බන්ධ තියෙන සර්කියුලර් එකක්. සර්කියුලර්ස් එක දෙන්නම් කියලා මම අර කලින් පන්ති වල ටික මේ දුන්නා සර්ට මම එවන්නම්. සර්කියුලර්ස් එක අපසු ඔව් නේ ඔව් මැඩම් ඉල්ලනවනේ සර්කියුලර් එකක්. යා සර්කියුලර් එකක් ඉල්ලනවනේ. යා දැන් නැතුව එන්නේ නැති ගැන. එන්නේ නැති ඒක තමයි. අරක පුළුවන්. ඒ අනිවාර්යෙන් අර මව්බස හරි ගණිතේ හරි දෙකෙන් එකක් පාස් වෙලා තියෙනවනම් අර දරුවට යන්න අවස්ථාව දෙනවා. අනිත් එක දැන් ඉස්සර නම් තිබුණේ ගණිතයේ දෙවතාවයි දෙන්නේ. දැන් තුන් පාරක්. ඒ කියන්නේ දැන් A level වලට ඇතුළත් වුණාන් පස්සේ ඒ දරුවා මගදී හැලෙනවා මේ ගණන් ෆේල් වුණොත්. ඒක නිසා එහෙම නොවෙන්න අර A level පන්ති අවසන් වෙනකම් මේ දරුවට ගණන් පාස් වීමේ, ඒ කියන්නේ ගණන් පාස් වෙන්නත් අවස්ථාව දැන් දීලා තියෙනවා. දීලා තියෙනවා. ඔව්. හරි මැඩම් මේ සර්කියුලර් තිබ්බොත් එවන්න මට. හරි මං එවන්නම්. මේ ටික දාන්නම්. ඊට පස්සේ අර විවෘත පාසල ගැන අපි කතා කළානේ අර මං වැඩිදුර විස්තරයක් කියන්නම් කියලා. එතකොට මේකෙදි විධිමත් අධ්‍යාපනයෙන් වාසියක් නොලබන අයට අවස්ථාව සැලසීමට තමයි මේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය විකල්පයක් විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ලබන්න බැරි පාසල් වලින් ගිලිහෙන දරුවෝ ඉන්නවනේ. අන්න එතකොට ඒ අයට විසඳුමක් විදිහට තමයි මේ අර දුරස්ථ හා විවෘත ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමවේදය දීලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලය එහෙම පටන් ගත්තේ ඒ ක්‍රමයේ යටතේ ඒ කියන්නේ දුරස්ථව අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන්න. එතකොට මේවට නවීන ක්‍රමවේද තමයි භාවිතා කරන්නේ. දුරස්ථ ක්‍රමයට උගන්වන්න පුළුවන් විවිධ ක්‍රමවේද මේගොල්ලෝ අනුගමනය කරනවා. එතකොට මේකෙදි විවෘත පාසල් අඳුන්ලා දීලා තියෙන රටවල් විදිහට දැන් දාලා තියෙන සංවර්ධනය වන්නා වූ රටවල් වෙන ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නයිජීරියාව, තායිලන්තය වැනි නොවිධිමත් ලෙස අඩු වියදමින් ඉතා නම්‍යශීලී ලෙස අධ්‍යාපනික අවස්ථානෝ විවෘත පාසල් මේ වෙනකොට අඳුන්වලා දීලා තියෙනවා. එතකොට ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේකට මුල් වෙලා තියෙන මුලින්ම. ඊට පස්සේ ඉන්දියාවේ මේ විවෘත පාසල් මගින් ප්‍රාථමික, ද්විතීක, ජ්‍යෙෂ්ඨ ද්විතීක හා ත්‍රිතීක අධ්‍යාපනයට විවෘත පාසල් භාවිතා කරලා තියෙනවා. ප්‍රාථමික, ද්විතීක, ජ්‍යෙෂ්ඨ කියන යාලා සියලුම මේ ශ්‍රේණිකාව වෙන්න තමයි විවෘත පාසල් ක්‍රමය අඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට වැඩ ලෝකයේ ඉලක්ක කරගෙන තමයි මේ පාඨමාලාවල් මේ විවෘත පාසල් ක්‍රමයේ යටතේ එයාලා හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ ටික තමයි විවෘත පාසල් ගැන සරල හැඳින්වීමක් තියෙන්නේ. මේ ඉන්ටර්නෙට් එකේ ඔයාලා ගිහුවට පස්සේ මේ ගැන තව තොරතුරු ඊට අමතරව හොයාගන්න පුළුවන්. excuse me madam අර ඉන්වෙන්ටරි සම්බන්ධව පොඩි ගැටලුවක් අහන්නේ. madam මේ ඉන්වෙන්ටරියක් හදිසියේ අස්ථානගත වෙලා හරි යම්කිසි හානියක් වෙලා නැවත ලියන්න සිදු වුණොත් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්නේ? හරි ඒක මේ පොත් ඉන්වෙන්ටරි පොතක් නේ. ගොඩක් පාසල් නම් නැති වෙලා තියෙනව නම් හරිම අඩුයි. මේ එහෙම නැති වෙලා හරි පොතක් නැත්තම් හරි ප්‍රධාන ඉන්වෙන්ටරියක් නැත්තම් හරි පාසල් වල භාවිතා වෙනවනේ මේ උපලේඛන උප ඉන්වෙන්ටරි සබ් ඉන්වෙන්ටරිස් කියලා අපි භාවිතා කරන්නේ. එතකොට ඒවයින් අපිට තොරතුරු ගන්න පුළුවන්. එතකොට ඒවයින් පුළුවන් එක එක සෙක්ෂන්ස් වලට බාර දීලා තියෙන තොරතුරු අරගෙන අපිට නැවත ප්‍රධාන ඉන්වෙන්ටරියක් හදාගන්න පුළුවන්. හැබැයි එහෙම අපේ හිතමතේට කරන්න බෑ. කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරියගෙන් ඒකට අනුමැතියක් අපි කලින් ගන්න ඕනේ. කලාප කාර්යාලයෙන් අනුමැතිය ලැබුණාට පස්සේ තමයි අපිට මේ අලුතෙන් ඉන්වෙන්ටරියක් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔව් මැඩම් එතකොට කලාපෙන්ද පොත් ගන්නත් ඕන. ඔව් කලාපේ මේ දෙනවා ගබඩාවෙන් දෙනවා. ඒක නම්බර එකක් ඔව් පොදු 44 වෙනි ප්‍රධාන ඉන්වෙන්ටරි පොත තියෙන්නේ. ඒක තියෙනවා කලාප කාර්යාලවල. ඒ කියන්නේ එක එක සයිසස් වලටනේ පොත් තියෙන. Tamanට අවශ්‍යතාවයේ ප්‍රමාණයට මේ පොත් අරගෙන බැඳලා මේ ප්‍රමාණයෙන් ලොකු පොත් හදාගෙන තියෙනවා පාසල් වල. පොත ගන්න පුළුවන් වෙන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මේ තමයි මේ ආකෘතියට අදාළ පොත් හදලා තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ කලාපෙන් අනුමැතිය ආවට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මූලාශ්‍ර වලින් මේ දැන් සබ් ඉන්වෙන්ටරිස් විතරක් නම් පාවිච්චි වුනේ ඒ වගේ තියෙන දේවල් පොතට එන්ටර් කරනවා.
ඊට පස්සේ මේ ඒ පොත් වලින් හරියටම ශේෂය අලුත් පොතට ඇතුළත් කරා කියලා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක මේ සහතික කරන්න ඕනේ. ඒ සහතිකයෙන් පස්සේ තමයි මේ පොත මේ වළංගු පොතක් විදිහට පාසලේ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒක තමයි. මම දන්නේ එතන තමයි මට ගැටලුව ආවේ මැඩම්. නැත්තම් ඕන විදිහකට ලියා ගන්න පුළුවන් නේද නේද මැඩම්? ඒක තමයි. ඒක වළංගු ඔව්. ඒ කියන්නේ ලියලා ඉවර වෙලා කොට්ටාස අධ්‍යක්ෂකගේ අනුමැතිය ඕන. අනුමැතියක් ගන්න වෙනවා. ඒකයි එතකොට සබ් ඉන්වෙන්ටරි වල දැන් හැම කියන්නේ කාර්යාලයේ තියෙන උපකරණ සබ් ඉන්වෙන්ටරිස් වලට යන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. කියන්නේ අනිත් සෙක්ෂන් වල තියෙන ඒවානේ යන්නේ. එහෙම වුණාම පස්සේ භාණ්ඩ සමීක්ෂණයකින් තමයි මේ ඉන්වෙන්ටරියට ඇතුළත් කරගන්න ඕන. ඒ කියන්නේ එයාලගේ වාර්තාවේ තියෙන්න ඕනේ මෙන්න මේ භාණ්ඩ ඉන්වෙන්ටරි ගත වෙලා නැහැ. ඒවත් ඇතුළත් කරන්න කියලා. එතකොට ඒ සියල්ල පදනම් කරගෙන තමයි අලුත් පොත අපි හදන්නේ. හරි මැඩම් thank you. තව ගැටලු මොනවා හරි තියෙනවද? ගැටලු මොනවත් නැත්නම් අද දවසේ පන්ති අපිට මෙතනින් අවසන් කරන්න පුළුවන්. මේ පුළුවන් තරම් අමතර දේවල් කියවන්න. ඒ වගේම තමයි පාසලේ තියෙන ලේඛන පුළුවන් තරම් ඔයාලට ඉල්ල ගන්න පුළුවන් නම් නිරීක්ෂණය කරලා බලන්න. එතකොට දැන් අද කතා කරපු දේවල් ගොඩක් ඒවා ඔයාලට පාසලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඔය අපි කතා කරපු ව්‍යාපෘති ගැන පාසලේ ව්‍යාපෘති කරපුවා තියෙනවා නම් ඒවයි වාර්තා ආරම්භ බලන්න පුළුවන්. ඊට පස්සේ ඉන්වෙන්ටරි පොතක් අරගෙන තුලනය කරලා තියෙන විදි බලන්න. දැන් අපි කතා කරපු දේවල් එක්ක ඒ වගේ වැරදි ඔයාලට පෙනේ. ඊට අමතරව මේ මොනවද මේවා චාරිකා යන ඒවා ගැන පාසලේ චාරිකා ගියවට අදාළ ડોකියුමන්ට්ස් තියෙනවා නම් ඒවා අරන් බලන්න. එතකොට පාඩම් කරනවට වඩා දෙයක් ඔයාලට අත්දැකීමෙන්ම මතක හිටියේ. එතකොට විභාගෙටත් ඒවා ගලපලා මේ කතා කරපු දේවල් එක්ක තොරතුරු පහසෙන් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. හරි. සියලු දෙනාටම මේ විභාගයෙන් ඒ කියන්නේ මේ විෂයට අදාළව ඉහළ ඒ කියන්නේ මේකේ ඔයාලට වාසියක් තියෙනවා විෂයන් තුනෙන් එකකට හරි Tamanට ස්කෝර් කරන්න පුළුවන් එකට ලකුණු ගන්න තරමට Tamanට වාසියක් තියෙනවා. අමාරු විෂයට ලකුණු 40 ගොඩ දාගත්තත් හොඳටම ඇති. මේක නිසා මහන්සි වෙලා Tamanට පුළුවන් උපරිමයටම යන්න බලන්න විෂයන් තුනේ.